ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි නිසනවනේ පවත්වන එක් දින භාවනා වැඩසටහනේ ධර්ම සාකච්ඡා වාරයේ සඳහායි සූදානම් වෙන්නේ. අද වෙත්තසිංහ මහත්තයා ඉදිරිපත් වෙලා ඉන්නවා ධර්ම වාර්තා ඉදිරිපත් කරන්න. එහෙමනම් අපි ලිඛිත ප්‍රශ්න වලින් වාර්තා වලින් සාකච්ඡා පටන් ගමු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අද ලිඛිත ප්‍රශ්න 4ක් අපිට ලැබී තිබෙනවා. හොඳයි. ඉන් පළවෙනි ප්‍රශ්නය සක්මන් භාවනාව සමාධිය දක්වා වඩා ගැනීමට ප්‍රගුණ කළ යුතු ආකාරය ගෞරවයෙන් සඳහන් කරන්න. ඔව්. සක්මන ගැන හුඟක් වීඩියෝ එහෙම තියෙනවා. චුට්ටක් මම හිතන්නේ ඒකත් බලන්න පුළුවන්. මම කෙටියෙන් මතක් කිරීමක් කරන්නම්. ඉතින් මුලදීම ඉතින් සක්මනට යනවා. සක්මන ටිකක් පිරිසිදු කරගන්නවා. ටික පිරිසිදු තියෙන්නත් ඕනේ නේද? ඉතින් ඊට පස්සේ තමයි සක්මන පටන් ගන්න තියෙන්නේ. මොකද හැතම් කෙනෙක් කොළ උඩින් පැන යනවා. ඉතින් ඒක නෙමෙයි වෙන්න ඕනේ. සක්මන ටිකක් පිරිසිදුව තියෙන්න ඕනේ. එතකොට තමයි නිකන් සක්මනට ආරාධනා කරනවා වගේ ගතියක් තියෙන්නේ. ඊට පස්සේ අපි ලොකුවට භාවනාවක් කරනවා කියලා හිතන්නේ මුලදී ටිකක් එහාට මෙහාට ඇවිදිනවා. සක්මනේ එහාටයි මෙහාටයි ඇවිදිනවා. ඊට පස්සේ ඇවිදලා මේ බලනවා නිකන් කය ටිකක් ක්‍රියාශීලී කරගන්නවා. ඊට පස්සේ තමයි සක්මන පටන් ගන්නෙ. ඉතින් එතෙන්දිත් ඇත්තරම කරන්නේ කයට බොහොම පහසු වේගයෙන් එයා කැමති වේගයෙන් ඇවිදින්න දීලා තමයි සක්මන කරන්නේ. එහෙම නැතුව අපි හුඟක් හිමින් ඇවිදින්නේවත් හයියෙන් ඇවිදින්නේවත් නැහැ. සක්මනට ඒ කියන්නේ කයට හුරු වේගයක් තියෙනවා. ඒක කය තමයි දන්නේ. හිතන්න නිකන් අපි කවුරු හරි එක කතා කර යනවා කියලා නැත්නම් එහෙම නැත්නම් අපි කඩේ යනවා කියලා හිතන්නකෝ. නැති වෙන දේවල් කල්පනා කර ඉතින් යනවා. එහෙමනේ යන්නේ නේද? ඉතින් එතකොට කය යනවනේ ඉතින්. අන්නේ කය යන්නේ යාට පහසු වේගෙන් තමයි. අන්නේ වේගය තමයි මෙතෙන්දි ගන්න තියෙන්නේ. හැබැයි මෙතන තියෙන වෙනස ඒ කය කරන දේත් එක්ක අපිත් ඉන්න ඕනේ. අපේ සිහිය තියෙන්න ඕනේ. කය මේ වෙලාවේදී කරන්නේ ඇවිදින ක්‍රියාව. එතකොට ඒ ඇවිදින ක්‍රියාවේ අපේ සිහියක් තියෙන්න ඕනේ. අපේ හිතක් තියෙන්න ඕනේ. කායික ක්‍රියාව තුළ සිහියත් හොඳට පවත්වන්න ඕනේ. එතන දැන් ඔන්න අපි ඉඩ සැලැස්සුවා කයට ඒ පහසු වේගෙන් ඇවිදින්න. ඊට පස්සේ අපි බලනවා වම් පාදයේ පොළවේ වදිනකොට ඒ වැදෙන ස්පර්ශය දැනෙනවද? දකුණු පාදයේ පොළවේ වදිනකොට ඒ දැනෙන ස්පර්ශය දැනෙනවද? ඉතින් ඇත්තටම හරි සරල දෙයක් කරන්න තියෙන්නේ. නමුත් ඉතින් මේ සරල දේ අපේ හිත එච්චර අගය කරන්නේ නැහැ. ඒ නිසාම මේ වෙලාවේදී අතීතයට හිත යනවා, අනාගතයට හිත යනවා, ඉතින් අතනට හිත යනවා, මෙතනට හිත යනවා. සෑහෙන ඉතින් මේක මේ සරල වුණාට ලේසි නෑ කරන්න. ඒ නිසා අපි මේකට පොඩි උපක්‍රම යොදා ගන්නවා. වම් පාදයේ පොළවේ වදිනකොට වම කියලා පොඩ්ඩක් මෙනෙහි කරනවා. ඉතින් ඒක මෙනෙහි කරන්නේත් නිකන් අර ගිරව් කරනවා වගේ නෙමෙයි. මේ වම් පාදයේ පොළවේ වැදුන බව හොඳට Tamanට දැනුණා. දැනුණාට පස්සේ මනසින් පුංචි නෝට් එකක් ලේබල් එකක් දා ගන්නවා. ඔන්න වම. ඊට පස්සේ ඔන්න දකුණු පාදයේ හොඳට පොළවේ වැදුණා. Tamanට ඒක හොඳට දැනුණා. දැනීමත් එක්කම ඔන්න හිතේ පුංචි සටහනක් දා ගන්නවා දකුණ කියලා. ඉතින් මේ විදිහට වම දකුණ කියලා අරගෙන යනවා. හිතන්න පියවර 5ක් විතර ගියා කියලා. ඊට පස්සේ ඉතින් ඔන්න ආයෙත් හිත කොහෙදෝ යනවා. ගියාට පස්සේ ඉතින් ආයෙත් මතක් වෙනවා විනාඩි අපි තුමු 5කට පස්සේ කියලා. 5කට පස්සේ තමයි මතක් වුණේ දැන් මේ සක්මන් කර ඉන්නේ කියලා. හිතෙක් ඉතින් වෙන රටවල් වල ඇවිද තමයි හිටියේ. හිත. ඊට පස්සේ ඔන්න මතක් වුණාට පස්සේ ආයෙත් ඉතින් ගෙනල්ලා සක්මනේ තියා ගන්නවා. ආයෙත් ඉතින් හිතන්න මේ වෙලාවේදී ඔන්න දකුණු පාදයයි පොළවේ වැදුනේ එතෙන්ට හිත ආවා කියන්නේ ආයෙත් සතිය තහවුරු වුණා. එතෙන් නම් පටන් අරන් ආයෙත් යන්න ඕනේ. ඊට පස්සේ ඉතින් ආයෙත් ඔන්න දකුණ වම කියාගෙන ඔහම යනවා. ඉතින් ඔහම කරගෙන යනකොට සමහර ලාවට ඉතින් ඇතම් කෙනෙකුට මේකත් කරගන්න අමාරුයි. ඉතින් යාට ඕනනම් පුළුවන් මේක පීවර කීපයකට කඩලා දෙන්න. කියන්නේ එක පාදයක එසවීමේ ක්‍රියාවලියත් බලනවා, තැබීමේ ක්‍රියාවලියත් බලනවා. එහෙම නැත්නම් එසවීමේ, ගෙන යාමේ, තැබීමේ කියන මේ කොටස් තුනම බලනවා. ඒ වගේම ඕනනම් කොටස් තුනම මෙනෙහි කරනවා. ඔසවනකොට ඔසවනවා කියලා මෙනෙහි කරනවා, ගෙන යනකොට ගෙන යනවා කියන මෙනෙහි කරනවා, තබනකොට තබනවා කියලා මෙනෙහි කරනවා. ඉතින් එතකොට මේ අපි හොඳට ඒ කායික ක්‍රියාවලිය මනසින් සනාථ කිරීමක්, තහවුරු කිරීමක්, ස්ථිර කිරීමක් සිද්ධ වෙනවා. හිතන්න දැන් මෙහෙම උපක්‍රමශීලීව මෙහෙම කරගෙන යනකොට ඔන්න ටික පුළුවන් වෙනවා. ඒ කියන්නේ දැන් ඉස්සෙල්ලා පියවර 5යි නම් යන්න පුළුවන්, ඔන්න දැන් පියවර 10ක් යන්න පුළුවන්. සිහියෙන් යන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න පියවර 15ක්, 20ක්. ඔය විදිහට ටික මේක වැඩි කරගෙන යනවා. වැඩි වෙනවා. ඉතින් හරියට අපි කරනවා නම් මේක වැඩි වෙනවා. ඊට පස්සේ හිතන්න හිත පිට ගිහිල්ලත් අර අතරමං වෙලා ඉන්න කාල පරිච්ඡේදය එන්නේ නඩු වෙනවා. කලින් නම් විනාඩි 5යි දැන් ඔන්න විනාඩි 4න් අපි ගාවට එනවා. විනාඩි 3න් අපි ගාවට එනවා. විනාඩි 2න් අපි ගාවට එනවා. විනාඩියෙන් අපි ගාවට එනවා. ගිහිල්ලා තප්පරෙන් 2කින් ඔන්න අපි ගාවට එනවා. මේ කියන්නේ ඉතින් සෑහෙන දුරට සතිය දියුණු වෙලා තියෙනවා. තමන් ගාවම හිත ඉන්න දැන් ටික උත්සාහන්ත වෙනවා. කය ඇසුරේ හිත ඉන්න පටන් ගන්නවා. ඉතින් ඒ ඇවිල්ලා සුබ ලකුණු අපි තුළ සතිමත් බව දියුණු වෙනවා කියලා කියන්නේ. හිතන්න දැන් ඔහොම කරගෙන යනවා. දැන් ඔහොම කරගෙන යනකොට යම් අවස්ථාවක තමයි තේරෙනවා නම් දැන්
දිගටම මෙනෙහි කිරීම සහිතව මේක කරගෙන යන්න පුළුවන් කියලා තේරෙනවා නම් ඊට පස්සේ පියවර වශයෙන් අපිට පුළුවන් මෙනෙහි කිරීම ඔක්කොම නතර කළා බොහොම සංසුම් මනසකින් මේක කරන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් එතකොට අර ආයි මුලින්ම මතක් කරපු තැනට එන්නේ. තදවීම, රළු වීම, උණුසුම්, සිසිල් මේ වගේ යම් දැනීමක විතරක් සිහිය පවත්වනවා හිත බොහොම නිශ්ශබ්දව තියාගෙන. හිත සංසුන්ව තියාගෙන. එතකොට දැනීම එක අපි අවධානය යොමු කරගෙන දිගට කරගෙන යනවා. ඉතින් ඔතෙන්ට එන්න පුළුවන් නම් ඒ කියන්නේ සෑහෙන හොඳයි. ඊට පස්සේ දැන් මූලික වශයෙන් කියන්න පුළුවන් සතිය පිහිටියා කියලා. දැන් තමයි සුපතිට්ඨිත සතියක් තියෙන්නේ. නැත්නම් සතියක් තහවුරු උනේ. ඊට පස්සේ ඔතනින් අපි ඊළඟ පියවරට යන්න ඕනේ. ඒ තමයි අරමුණ හොඳට විස්තර කරලා බලන එක. අපි මූලික වශයෙන් අපි තුමු දැන් මේ ලනුපැදුරක නම් ඇවිදින්නේ ලනුපැදුරේ තියෙන ගොරෝසු ගතිය අපි යොදාගත්ත ඔය සතිය පිහිටවා ගන්න. සතිය පිහිටවා ගන්න එක පාවිච්චි කරාට මොකද එතන තව දේවල් තියෙනවා. රළු බවට අමතරව ඔතන අපි තුමු ගොරෝසු බවක්, තද බවක්, මෘදු බවක්, සිනිඳු බවක්. ඊළඟට පාදයේ දැනෙන බර බවක්, සැහැල්ලු බවක්, පාදයෙන් පාදයට බර මාරු වීමක්. ඊළඟට මේ පාදයේ එක එක තැන්වල විවිධ ස්පර්ශ දැනීමක්. ඉතින් ඔය වගේ ඊළඟට චලන රාශියක්. ඉතින් මේ වගේ තව විස්තර මේ ක්‍රියාවලිය තුළ තියෙනවා. ඉතින් මෙන්න මේ තොරතුරු ටිකත් තේරුම් ගන්න, ඒ ටිකත් හොඳට දැනගන්න ඊළඟට උත්සාහන්ත වේතු. මෙතන තමයි ඇත්තටම සම්පජඤ්ඤය දිනු වෙන්නේ. නැත්නම් ධම්ම විචේ පැත දිනු වෙන්නේ. ප්‍රඥාව දිනු වෙන්න ගන්න මෙතන ඉඳන්. ඒ නිසා ඒ පියවරටත් ඊළඟට අපි යන්න උත්සාහන්ත වෙනවා. ඉතින් ඔන්න ඒ වගේ පියවරෙන් පියවර යන ගමනක් තමයි තියෙන්නේ. ඉතින් මුලදිම සතිය තහවුරු කරගන්න අවශ්‍යයි. තහවුරු කරගත්ත සතියෙන් ඊට පස්සේ අපි හොඳට ඒ විස්තර විමසා බලමින් තොරතුරු විමසා බලමින් යන ගමනක් පටන් ගන්න අවශ්‍යයි. දෙවෙනි ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ වසර 3ක කාලයක් ධාතු මනසිකාර භාවනාව කරගෙන යමි. භාවනාව පටන්ගෙන විනාඩි 2-3ක් වන විට අත්වලින් පටන්ගෙන මුළු ඇඟම තදවන ගතියක්, බර ගතියක් දැනේ. භාවනාව නිමවන තුරුම මේ తත්වයේ පවතී. මේ తත්වයේ පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. වැඩි යුතු නිවැරදි කමටහනක් දෙන මෙන් ඉල්ලා සිටිමි. කාගෙද කියලා දැනගන්න පුළුවන්ද? පොඩ්ඩක් මෑණිය එන්නකෝ බලන්න. එන්න පොඩ්ඩක් ඉස්සරහට. එන්න. හොඳයි. මේ අවුරුදු 3ක් තිස්සේ ධාතු මනස්කාර වඩනවද? එතකොට කියන්නේ සක්මනේදී මොනවද දැනෙන්නේ? සක්මනේදී නම් මේ ගොරෝසු ගතිය ඒ වගේ සිනිඳු තැන් සිසිල් ඒ වගේ තමයි. වැඩි සක්මන කරලම නැහැ. ධාතු මනස්කාර භාවනාව තමයි වැඩිවේ. ඔව් ධාතු මනස්කාරය සක්මනේදී කරත හැකියි. එහෙමයි. දැන් එතකොට සක්මනේදී මොනවද දැනෙන්න තියෙන්නේ? ධාතු නෙමෙයිද? සක්මනේදී දැන් මං විස්තර කරේ. දැන් මේ කලින් විස්තර කරේ. ඒ දැනෙන්නෙත් එතෙන්ට එන්නෙත් ඒ ධාතුම තමයි. ඒ හින්දා ධාතු මනසිකාරයට එහෙම විශේෂ ඉරියව්වක් නැහැ. අපි ධාතු මනසිකාරය ඕනම ඉරියව්වක වඩන්න පුළුවන්. ඉතින් ඇත්තටම අපි උත්සාහන්ත විය යුත්තේ ඒකමයි. ඒ කියන්නේ ධාතු මනසිකාරය ප්‍රගුණ කරද්දී එක ඉරියව්වක නෙමෙයි අනිත් ඉරියව්වලදීත් ඒක ප්‍රගුණ කරන්න ඕනේ. ඒ හින්දා සක්මනේදීත් දැන් බලන්නේ තද ගති, රළු ගති, උණුසුම්, සිසිල්, චලනයේ වීම ඒ ඔක්කොම ටික අල්ලගන්න. ඒ ඔක්කොම ටික අල්ලගෙන තමයි සක්මන් භාවනාව කරන්නේ. එතකොට ධාතු මනසිකාරයක් භාවනා මේ සක්මනේදීත් වැඩෙනවා. ඊට පස්සේ වාඩි වුණාට පස්සේ පටන් ගන්නෙ කොහොමද? ආනාපාන සතියෙන්ද නැත්නම් කොහොමද මොන වගේ ක්‍රමයකින්ද මේ පටන් ගන්නෙ? පටන් ගන්නෙ මේ බුදුරජාණන් වහන්සේ කමා කරලා ඒ වගේ තුන්වන් වන්දලා ඒ විදිහට තමයි පටන් ගත්තේ. ඊට පස්සේ මේ සිත කය දෙකක් සතර මහා ධාතුන්ගෙන් හටගත්තත් මේ කය හිතනවාද කල්පනා කරා එහෙම හිතලා තමයි පටන් ගන්නෙ. ඊට පස්සේ මේ කෙස් වලින් පටන් ගන්නවා. කෙස් වලින් පටන් ගන්නකොටම විනාඩි කෙස් ගැන හිතනවා. මේ කෙස් මේ හිස මත පිහිටලා තියෙන මේ කෙස් ගොරෝසුයි තද ගතින් යුතුයි. මේ විදිහට මෙහෙම හිතනවා. හොඳයි. දැන් ඔහොමත් ක්‍රමයක් තියෙනවා. දැන් ඒක ඇත්තටම ප්‍රයෝජනවත් වෙනවා අපිට නිකන් අර කය විච්ඡේදනය කරගන්න. කයේ කොටස්නේ තියෙන්නේ ඇත්තටම. එතකොට කියන්නේ කය අපි මුලින් හිතන් ඉන්නේ මේකයිලා මම මේක හැරිලා හරියලා හොඳයි ලස්සනයි මේ සැපයි ඔහොම ඉතින් අපි දාගත්ත මේකක් නෙති අපි ගාව තියෙන්නේ. ඉතින් ඒක දුරු කරගන්න අපි මේ වගේ කොටස් විදිහට බලනවා. දැන් කොටස් වලත් ඔය කියන විදිහටම පටවි පැත්ත වැඩි කොටස් 20කුයි ආපෝ පැත්ත වැඩි 12කුයි විදිහට තියෙනවනේ ඉතින්. දැන් ඒක තමයි දැන් ඔය කරලා තියෙන්නේ නේද? ඕකෙන් දැන් අපි ඊළඟ පියවරට දාන්න පුළුවන්. ඒ පියවරට දාද්දී ඇත්තටම ඔය මනසේ එක්තරා අන්දමක සියුම් වීමක් වෙන්නේ. සූක්ෂම වීමක් වෙන්නේ. තොරතුරු සරල වීමක් වෙන්නේ. ඒක හැබැයි කය තුලින් දකින්න ඕනේ. දැන් හිතන්න දැන් ඇවිදිනකොට දැන් දැනෙනවනේ තද ගතියක්. ඒ තද ගතිය දැනීම කියන එක
මේ ආයි අපි කියන්න ඕනේ නැහනේ මේක මේ අහවල් මේ ලක්ෂණය නැත්නම් මේක මේ පාදයේ දැනන්නේ නැත්නම් ලනුපැදුරේ දැනෙන්නේ විස්තර මොකක්වත් ඕනේ නැහැ. ඒ දැනීමයි වැදගත් වෙන්නේ. හොඳයි. හිතන්න දැන් හිතට ලොකු තොරතුරු රාශියක් තිබුණා. ඒ තොරතුරු රාශිය අපිට නිකන් පුංචි පොතේ දැනුමක් ඇති කරගන්න උදව් වුණා. නරක නැහැ. හැබැයි භාවනාව වඩද්දී අපි මේ පොතේ දැනුම නෙමෙයි ප්‍රධානත්වයකට සලකන්නේ. ඒ දැනෙන දැනීම් වලින්. ඒතර දැනීම් වලට තමයි අපි මූලිකත්වය දෙන්න ඕනේ. ඒතර මනස හරි සංසුන් මොකක්වත් පොතේ දැනුම ගේන්නේ නැහැ. ඉගෙනගත්ත දැනුමක් මෙතනට ගේන්නේ නැහැ. මනසේ තියෙන නිකන් අර ඇත්ත වශයෙන් මෙතන මොකද්ද වෙන්නේ කියලා බලනේ කුතුහලයේ මුසු මේ ඌමනාවක් තියෙන්නේ. නිකන් යා පුංචි කුතුහලයකින් බලනවා මොකද්ද ඇත්තට මෙතන වෙන්නේ. නිකන් හරියට නිකන් අර පරිේශනයක් කරනවා වගේ. ඉතින් එතකොට හිතන්න දැන් අපි ඇවිදිනකොට නම් තද ගතිය දැනෙනවා. රළු ගතිය දැනෙනවා. උණුසුම දැනෙනවා. සිසිලස දැනෙනවා. ඊළාට ගොරෝසු ගතියක් දැනෙනවා. චලනය වීමක් දැනෙනවා. කම්පණය වීමක් දැනෙනවා. දැන් මේ ඔක්කොම මේ ලක්ෂණ ටික දැනිනේ අපි ඇවිදින්නේ. අපි වාඩි වෙලා ඉඳද්දිත් ඒකමයි කරන්න තියෙන්නේ. දැන් වාඩිලා ඉඳද්දි දැන් මෙහෙම මයික් එක අල්ලන් ඉන්නවානේ. දැන් මොනවද දැනෙන්නේ? තද ගතියක් දැනෙනවා. ඊට පස්සේ ඊට අමතරව සීතල ගතියක්. තව බරක්. දැන් මයිකේ බරයිනේ නේද? ඒ වගේ. ඉතින් එතකොට ඔන්න ඔය ඉතින් බොහොම සරලයි. අන්නේ ඔතෙන්ට එන්න ඕනේ. දැන් ඒ කියන්නේ අපි මේ කොහෙවත් මේ එළියේ තියෙන දේවල් නෙමෙයි මේ මොහොතේ දැනෙන තේ. මේ වර්තමාන මොහොතේ දැනෙන தත්තට එන්න ඕනේ. ඒතර අපේ හිත අතීතය අසුරු කරන්නත් බෑ අනාගතය අසුරු කරන්නෙත් නැහැ. අතන මෙතන අසුරු කරන්නෙත් නැහැ. ඉන්නෙම මෙතන අසුරු කරගෙන. මේ වාඩිලා ඉන්න මේ කය අසුරු කරගෙන. ඒ කය අසුරු කරගෙන ඉන්නකොට මොනවාද මට දැනෙන්නේ? අන්නේ දැනීම් වල මම උකහා ගන්නවා ධාතු ලක්ෂණ ටික. දැන් මේ වෙලාවේදී නම් ඔන්න මයික් එකේ බර දැනෙනවා. මයික් එක කියන එකත් වැදගත් නැහැ. නිකන් බරක් දැනෙනවා. ඒක සිසිලසක් දැනෙනවා. නැත්නම් උණුසුමක් දැනෙනවා. නැත්නම් ඒකේ තද ගතියක් දැනෙනවා. ඊට පස්සේ අපි තුන් දැන් ඔතන වාඩි වෙලා හිනින්ද පාදවල ඒ ස්පර්ශයක් දැනෙනවා. තදවීමක් දැනෙනවා. පොළවේ තියෙන සිසිලසක් දැනෙනවා. නැත්නම් උණුසුමක් දැනෙනවා. ඔන්න ඔය වගේ අපිට මේ මොහොතේ දැනෙන ඒ ප්‍රකෘති ලක්ෂණ ටික තමයි දැන් ඉස්සරහට ගන්න තියෙන්නේ. තේරුණාද? ඔන්න ඔය ටිකට දැන් හිත දාගන්න. දැන් අර වගේ ආයි කෙස්වල මේ වේව බල යන්න එපා. මෙතන කෙස් තියනවා ඒක මෙහෙමයි මේක මෙහෙමයි මේක මෙහෙමයි කියලා කල්පනා කරලා වැඩක් නැහැ දැන්. ඒක මුලදී ප්‍රයෝජනයි. නමුත් දැන් එහෙම අවශ්‍ය නැහැ. දැන් කරන්න තියෙන්නේ කෙලින්ම ඊට වඩා හිත එකඟ කරගෙන සතිමත් කරගෙන ඒ දැනෙන දැනීම් වලට තමයි අවධානය යොමු කරන්න තියෙන්නේ. ඒතර ඇත්තටම එතෙන්ට යන්න කලින් හිතේ පුංචි ඒකාග්‍රතාවයක් අවශ්‍ය වෙනවා. කියන්නේ අපි මෙතෙන්දී දැන් හිතන්න දැන් ඕක නම් ලේසි. දැන් මයික් එක අල්ලගෙන ඉන්නකොට තද ගතියක් දැනනවා කියන එක තේරෙනවා ඉතින්. නමුත් හිතන්න දැන් අපේ කයේ ඊට අමතරව නිරන්තරයෙන් පුංචි දේවල් තියෙනවානේ. යම් සංවේදනා තියෙනවානේ. ඒතර ඒ ටික හොඳට තේරුම් ගන්න නම් හිතේ යම්සේ ඒකාග්‍රතාවයක් අවශ්‍යයි. ඉතින් අන්නේ ඒකාග්‍රතාවය මුලින් පොඩ්ඩක් හදාගෙන ධාතු මනසිකාරයට බහින එක වඩා සුදුසුයි. ඉතින් මීට කලින් ආනාපාන සතිය එහෙම වඩලා තියෙනවද? නැත්නම් පිම්බීම හැකිලිම භාවනාව එහෙම කරලා තියෙනවද? අද තමයි ආවේ. අදද ආවේ. හොඳයි. එහෙමනම් සාමාන්‍යයෙන් හිතේ තත්ත්වය කොහොමද? දුවනවද හතර වටේ කොහොමද? දුවන්නේ නැද්ද? නෑ. එතකොට තමන් ගාම ඉන්නවද? හොඳයි. ආනාපාන සතිය එහෙම වඩලා තියෙනවද මීට කලින්? වඩලා තියෙනවා. වඩලා නැද්ද? වඩලා තියෙනවා. ලොකුවට එකටම කරන්න කියන මේක තමයි හැම වෙලේම හිතට එන්නේ මේකම කරන්න කියලා. ඕකම කරන්න කියලා. හරි. ඕකම කරමු. හැබැයි මුලින් පොඩ්ඩක් ආනාපාන සතිය වඩලා දැන් අපි මෙහෙම හිතන්නකෝ. දැන් අපිට දෙනවා හොඳ මොට්ට වෙච්ච ආයුධයක්. කියනවා හැබැයි ලුණු ගෙඩියක් කපන්න කියලා. මොකද කරන්නේ? කපන්න බෑ. ඇයි ඒ? ආයුධෙ මොට්ටයිනේ නේද? එහෙනම් ඉස්සෙල්ලා මුවත් තියාගෙන ඉන්න ඕනේ. අන්න ඒ වගේ තමයි අපිත්. එතකොට මේ හිත කියන ආයුධය මුවහත් කරගෙන ඕනේ මේ වැඩේ බලන්න. ඒ හින්දා අපි පොඩ්ඩක් ආනාපාන සතිය වඩමු මුලින්. ඉතින් ඒකත් මහා කාලයක් නෙමෙයි මම මේ කියන්නේ. පුංචි කාලයක් වඩනවා. ඒ කියන්නේ ආස්වාසයක් ගන්න දැනුවත් වෙනවා. ප්‍රශ්වාසයක් ගන්න දැනුවත් වෙනවා. ඔහොම කරගෙන යනකොට දැන් එයා ඉන්න පටන් ගන්නවා. දැන් ඔය කියන විදිහට වැඩි කාලයක් යන එකක් නැහැ. ආස්වාස ප්‍රශ්වාසයත් එක්කම හිත ඉන්න පටන් ගනීවි. තේරුණාද? ඊට පස්සේ හිත දැන් මෙහෙ යන්නේ නැහැ. ඔන්න ආස්වාසයක් දැනගන්නවා ප්‍රශ්වාසය දැනගන්නවා ආස්වාසය දැනගන්නවා. ඉතින් දිගට එහෙමත් එයත් එක්කම ඉන්නවා. හිතන්න දැන් ওই විදිහට එක ළඟ තියෙන ආස්වාස 100ක් විතර බැලුවා කියලා. ප්‍රශ්වාසත් 100ක් විතර බැලුවා කියලා. ඒ කියන්නේ හිතේ සෑහෙන එකඟතාවයක් ඇති වෙලා. දැන් ඔහොම යනකොට Tamanට තේරෙවි නිකන් තව ටිකක් ගැඹුරට දානවා. අපි හිතමු මේක උණුසුම්ද මේක සිසිල්ද මම මේ කියන්නේ ආස්වාස ප්‍රශ්වාසය. ඇතුල් වෙන ආශ්වාසයේ උණුසුම්ද සිසිල්ද පිට වෙන ප්‍රශ්වාසයේ උණුසුම්ද සිසිල්ද නැත්නම් මේක කොයි හරියද දැනෙන්නේ මේක ගොරෝසුද මේක චලනය වෙනවද ඔය වගේ පොඩ්ඩක් එතනත් ධාතු ලක්ෂණ හොයන්න පුළුවන්
ආනාපාන සතියෙන් හිත හොඳට තියුණු වුණාට පස්සේ සතිය තියුණු වුණාට පස්සේ මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියම අපිට ධාතු මනසිකාරයට දාන්න පුළුවන්. එතනත් ඒ පැත්තනොත් දාත හැකියි. ඒ හින්දා මුලින් හැබැයි ආනාපානයේ විදිහට සාමාන්‍ය විදිහට වඩලා ඒ එකඟතාවය හදාගෙන ඉවර වෙලා එතකොට මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියම විමසලා බලන්න අර විදිහට. එහෙම බලමින් ඉන්නකොට දැනේවි කයේ වෙන විවිධ දේවල්. කයෙත් නිකන් දැනේවි තද ගති, උණුසුම් ගති, රළු ගති, සිසිල් ගති, සෙලවෙන ගති, කම්පණය වෙන ගති ඔය දේවල් ඉබේ මතුවේවි. මොකද අපේ අර එකඟ වෙච්ච හිත හොඳට කය වෙතට යොමු කරාම ඔය වගේ කයේ නිරන්තරයෙන් තියෙන දේවල් මතුවලා පේන්න ගන්නවා. ඔන්න ඔය ටික හදා ගන්න මුලින්. ගලක් වගේ මුළු ඇඟම විනාඩි ගානේ තද වෙලා දැනෙනවා. ඊට පස්සේ ඉවර වෙනකම්ම මේ විදියටම තියෙනවා. නෑ ඒක හරියන්නේ නෑ. ඒක තමයි. ඔව්. එතනින් එහාට යන්න අමාරුයි. මාස 6ක් විතර ආලෝකයක්. හරි. වටේම ආලෝකයක් ආවා. ඒක ඊට පස්සේ අර කිව්වට පස්සේ ඊට පස්සේ ඒක උනේ නෑ. හරි. මේ ඊට පස්සේ තමයි දිගටම මේක අවුරුදු 3ම මේ විදිහට මට හරි බරක් දැනෙනවා. ඒකට ඉතින් මට මේක හොඳට කරගන්න බෑ. ඔව්. මෙතන පොඩි පැටලිල්ලක් තියෙන්නේ. ඒ හින්දා පොඩ්ඩක් උග හදාගමු. මෙච්චර දෙයක් නැහැ. ඒ කියන්නේ මහා දෙයක් කරන්න නැහැ. ඉස්සලා හිතේ ඒකාග්‍රතාවය හදාගන්න ආනාපාන සතිය හරිය නැත්නම් පිම්බීම හැකිලිම උනත් කමක් නැහැ. නැත්නම් පිම්බීම හැකිලිම ගත්තත් කෙලින්ම ඒකෙන් ඍජුවම යොමු කරන්නේ ධාතු මනසිකාරයට. පිම්බීමක් ගානේ දැනුවත් වෙනවා, හැකිලීමක් ගානේ දැනුවත් වෙනවා. ඕකත් උනම් කරලා බලන්න. එහෙම බලමින් ඉන්නකොට දැන් පිම්බීම කියන එක ඒතර තේරෙනවනේ Tamanට මේ උදරයේ චලනයක්. හැකිලීම කියන එකත් උදරයේ චලනයක්. ඒතර මේ චලනයත් එක්ක හිත හොඳට පවත්වනවා. ඉතින් ඔහොම ඉන්න හිතේ තියුණු බව වැඩි වෙන්න මෙතන එක චලනයක් නෙමෙයි චලන රැසක්. ආයි ආපස්සට චලන රැසක්. ඊට පස්සේ එහෙම බලමින් ඉන්නකොට ඔන්න කයේ තව තැන්වල ඔන්න තද වෙන ගති, සෙල වෙන ගති, උණුසුම් ගති, සිසිල් ගති අර ධාතු ලක්ෂණ ටික මේකෙන් පේන්න ගන්නවා. තේරුණාද? දැන් අපි මේ පොතෙන් නෙමෙයි ගන්නෙ. කයෙන්ම මතු කර ගන්නවා ඒක. එතන තමයි නිවැරදි ධාතු මනසිකාරයට එන්නේ අපි. එතකොට ඔන්න ඔය පැත්තට අපි දාගත්තා නම් ඊළඟට මේක ලස්සනට හැදිලා එනවා. කළ බලන්න. කළ බලලා අද දැන් ආයි වාර්තා කරන්න වෙලාවක් නැති වෙයි. මේ පුළුවන් නම් ඉරිදා වැඩසටහනට සම්බන්ධ වෙන්න. ඉරිදා තියෙනවා Zoom එකෙන් හෙට උදේ. Zoom එක තියෙනවද මේ ස්මාර්ට්ෆෝන් එකක් තියෙනවා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකේ නැත්තම් ශහන් ධාතු මනසිකාරයේ පොතකුත් දෙන්න පුළුවන්. ඒ පොතකුත් මේ මහත්තයන් ඉල්ල ගන්නකො. මේ ඒගලන්ට දිගට තියෙනවා. මේ හැබැයි සෑහෙන මුළු චිත්‍රයම එකෙන් ගන්න පුළුවන්. අවබෝධය හොඳට ගන්න පුළුවන් ධාතු මනසිකාරය ගැන. ධාතු මනසිකාරය ගැන ලියවිච්ච පොතක් තියෙනවා. ඉතින් අර වැඩසටහනටත් පුළුවන් නම් සම්බන්ධ වෙන්න. ඊට පස්සේ ඔය ටික හදාගෙන යන්න පුළුවන්. හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි. තුන්වෙනි ලිඛිත ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව කරගෙන යෑමේදී පිටකොන්දාගින් උඩට ඔසවන දැනීමක් සහ පාලනයකින් තොරව සමහර අවස්ථාවන් වලදී අතපය චංචල වීම සිදුවේ. මෙය සාමාන්‍ය සිදුවීමක්ද නැතිනම් මෙවැනි අවස්ථාවක ගත යුතු ක්‍රියාමාර්ගය කාරුණිකව පහදා දෙන බෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔක සාමාන්‍ය සිදුවීමක්. ඒ කියන්නේ අපි අපේ හිතේ එකතාවේ හැදීනොනේ හිතව ගාන නිකන් අත ගැස්සෙනවා. හිතව ගාන නිකන් පැත්ත නිකන් බලාගෙන ඉන්නවා වගේ දැනෙනවා. නැත්තම් නිකන් ආයෙත් අත ගැස්සෙනවා. නැත්තම් කූඹි දුවනවා වගේ දැනෙනවා. ඒ වගේ පුංචි දේවල් වෙනවා. එච්චර ගණන් ගන්න දේවල් නෙමෙයි. ඒවා පස්සේ මැකිලා යනවා. මග හැරලා යනවා. ඒක අර හිතේ යම්කිසි එකඟතාවයක් ඇති වෙනවත් එක්ක මනසේ නැත්තම් මොලේ යම් කොටස් උත්තේජනය වීම සිද්ධ වෙනවා. ඉතින් ඒවා ඉතින් සරල සාමාන්‍ය දේවල්. ඒවා එච්චර ගණන් ගන්න එපා. දිගට කරගෙන යන්න. හරි. හතරවන ලිඛිත ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී පාදය මාරුවෙන් මාරුවට තබා සක්මන් කළෙමි. එය පතුල තබනවා සමග සිතත් ඒ අනුව යන බව දැනුණත් සිතට සමාධියක් ඇති නොවුයේ කුමන හේතුවක් නිසාද යන්න කාරුණිකව පහදා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔව් ඉතින් සමාධිය කියන එකේ ඉතින් අර්ථ දැක්වීමේ උතන ප්‍රශ්නේ තියෙන්නේ. කියන්නේ අපි සමාධිය කියලා මුලින් හිතන්නේ අපි අනිවාර්යයෙන්ම වාකරේ නිශ්චල අරමුණක හිත නිකන් ගල් ගැහිලා වගේ ඉන්නවා නම් අපි හිතනවා සමාධිය කියලා. නමුත් ඒකනම නෙමෙයි සමාධිය කියන්නේ. දැන් හිතන්න දැන් සක්මන් භාවනාවේදී විශේෂයෙන්ම මේ කායික දැනීමත් එක්ක කායිකව සිද්ධ වෙන මේ ක්‍රියාවලියත් එක්ක අපේ හිත හොඳට එතන ඉන්නවා නම් එතරම් තියෙන සමාධියක් තමයි. ඉතින් ඒකට සාමාන්‍ය කරන ෂණික සමාධිය කියලා. momentary concentration කියලා. එක අවස්ථාවේ නැත්නම් ඒ කායික ක්‍රියාවලිය සිහිය පවත්වනවා. ඒ කායික ක්‍රියාවලිය වෙන අරමුණක් හිතේ ඇත්තෙම නැහැ මේ අරමුණ විතරයි එතකොට.
එතන ඒ මොහොතේ සිත සමාධිමත් වෙලා. ඉතින් මේක තමයි අතන විපස්සනාට විශේෂයෙන් වැදගත් වෙන්නේ. ඒ නිසා සක්මනේදී හැදෙන සතිය, සක්මනේදී හැදෙන සමාධිය මුලදී හැදෙන්නේ ওই විදිහට. කියන්නේ එතන අරමුණේ සතිමත් වෙලා, එතන අරමුණේ සමාධිමත් වෙලා ඉන්න ගතියෙන් තමයි හැදිලා එන්නේ. පස්සේ ඕක වෙනස් වෙනවා ටිකක් අර සමතේ පැත්තට හැරෙනවා. ඒ කියන්නේ එයා දැන් මේ ක්‍රියාවලිය තුලම ඉන්නවා. වෙන තැන්වල දුවන්නේ නැතුව. රූප වලට දුවන්නේ නැහැ, ශබ්ද වලට දුවන්නේ නැහැ, පෙනෙන දේවල් වලට ඒවට මොකටවත් දුවන්නේ නැහැ. තනිකරම මේ දැනීම් ටිකත් එක්ක ඉන්න ගතියක් හැදිලා එනවා. එතකොට ඉතින් ආයේකේ යම්කිසි සමතේකටපත් වීමක්, අපි වෙතට පැමිණීමක්, කය වෙතට පැමිණීමක් තියෙනවා. ඉතින් ඒක හැදිලා එන්න ටිකක් කල් යනවා. මේක කාලයක් තිස්සේ කරනකොටයි හැදෙන්නේ. මුලදී හදාගන්න පුළුවන් අර එතන ඉන්න ගතිය. ඒ මොහොතේ ඒ ක්‍රියාවේ නැත්නම් ඒ කායික ක්‍රියාවේ හිත ඉන්න ගතිය හදාගන්න පුළුවන්. එතනක් තියෙන සමාධියක් තමයි. ඒක ඊටාම් වටිනවා. ඒ නිසා ඒ ෂණික සමාධිය ඊටාම් වැදගත්. ඒකෙන්ම තමයි අතනම අපි විපස්සනාවට යම්කිසි ප්‍රවේශයක් ගන්නෙ. ඒ නිසා සක්මනේදී හැදෙන සමාධියේ එක එක අවස්ථා තියෙනවා. ඉතින් ඒ එක එක අවස්ථා අපි පහු කරගෙන යන්නයි තියෙන්නේ. හොඳයි. අද දිනට ලැබී ඇති ලිඛිත ප්‍රශ්න එපමණයි ස්වාමින් වහන්සේ. හොඳයි. ඒතර කාට හරි වාචික ප්‍රශ්නයක් යොමු කරන්න තියෙනවා නම් අවස්ථාව තියෙනවා. අද කාලෙත් ඉතුරු වෙලා තියෙනවා. උදේනි. හොඳයි. තෙරුවන් සරණයි. බූස්ටර් එන්නත ගත්තද? හරි. සම්ඥාන්ස දැන් එක දිගට සතියක් විතර යනකම් මේ දැන් හිත හොඳට තියෙනවා හරිම උපේක්ෂාවක්. ඊට පස්සේ ආයෙ ඇවිස්සෙන්න ගන්නවා සම්ඥාන්ස. දැන් රාග දේශ මොහ මේ සිතුවිලි එන්න ගන්නවා කිසිම කන්ට්‍රෝල් එකක් නැහැ සම්ඥාන්ස. දැන් බලාගෙන ඉන්න එක විතරයි කරන්න පුළුවන් ස්වාමිනාංශ මේ දැන් ඒ වෙලාවට අර නිකම් පුවක් ඉත ගලේ ගහුවා වගේ සමාධිය කෑලි වලට කැඩලා යනවා ස්වාමිනාංශ දැන් වීර්යයත් බිඳුවට වැටෙනවා ඒ වෙලාවට දැන් කිසිම දෙයක් නැහැ ස්වාමිනාංශ අර ගොඩනගාගත්ත ඔක්කොම කැඩලා යනවා වගේ වෙලාවකට සතිය තියෙනවා ස්වාමිනාංශ බලන් ඉන්න පුළුවන් හරි හැබැයි තව වෙලාවක් තියෙනවා ස්වාමිනාංශ සතියක් නැහැ ඒ වගේ තියෙනවා. ඊට පස්සේ ස්වප්නාස ආයේ එහෙම දවස් කිහිපයක් ඊට පස්සේ ආයේ හිත විසින්ම ඉබේටම ආයේ මේක අර මේ එවිසිච්ච මඩක් මෙයා වෙනවා වගේ ආයේ සංසිඳනවා ස්වප්නාස. දැන් මෙහෙම යනවා ස්වප්නාස නිතර හැබැයි කිසිම පාලනයක් නැහැ. ඔය බලන් ඉන්නව රෙන්න ස්වප්නාස වෙන කරන්න දෙයක් නැහැ. ඔතන නිකන් අර පොඩි සමබර කිරීමක් තමයි අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ අපිට දැන් හිතන්න අපිට වෙලාවක් නැතුණා කියලා භවනා කරන්න කියලා. දැන් භාවනා කරනවා කියලා ඉස්සර වගේ කරන්නෙත් නැහනේ. දැන් ඉස්සර නම් අපි හදාගත්ත යම්සි මේ වැඩසටහනකට හදාගත්ත මේ කාලවකවානු දාගෙන මේ වෙලාවට මෙහෙම කරනවා මේ වෙලාවට මෙහෙම කරනවා කියලා ඉතින් අර ටිකක් බලෙන් කරන විදිහක් තිබුණානේ. දැන් ඕක පහු කරගෙන යනකොට දැන් ඒක මෙහෙම එකක් නැහැ. හැම මොහොතෙම නිකන් අවදියෙන් ඉන්න ගතිය, හැම මොහොතෙම හිත දිහා බලන ගතිය, කෙලෙස් හඳුනා ගන්න ගතිය ඔය පැත්තට හැරෙනවා. දැන් ඔහොම හැරිලා යන අතරේදී සමාලාට උතනදී අපිට අමතක වෙනවා හිතේ කියන්නේ අර පැහැදිලි බව අඩු වෙන්න පුළුවන්. හිතන්න අපි දිගටම දැන් කෙලස් එක්ක ඔට්ටු වෙවි හිටියේ මේක දැනගන්නවා අතරනවා ඔහොම යද්දි හැබැයි හිතට අර ලැබෙන්න ඕන විවේකේ ලැබුණ නැත්තම් ඒතර සමහර වෙලාවට අපේ සමබරතාවය බිඳෙනවා. ඉතින් එතකොට නිකන් අපි හැමතිස්සෙම නිකන් හිත දිහා ආපහු හැරිලා බලන්න ඕනේ. හිතන්න දැන් අපි හුඟක් රාජකාරී බහුලව හිටියා, කාර්ය බහුලව හිටියා. ඉතින් ඒ කාල පරිච්ඡේදය තුලදී හිතට හුඟක් වෙහෙස වැඩි, ආතතිය වැඩි. හැබැයි ඒක සම්මනය කරගන්න ආයෙත් තැම්පත් කරගන්න අපි ගත කරපු කාලය අඩුයි. එහෙමනම් අර නිකන් එකතු වෙච්ච කුණ්ඩරොඩ ටිකක් තියෙනවා. ඉතින් ඒ ටික සුද්ධ වෙනකන් හිතට හරි වෙහෙසයි. ඉතින් ඒ නිසා යම් වෙලාවකදී අපි පොඩ්ඩක් අර කාර්ය බහුලත්වයෙන් අයින් වෙච්ච වෙලාවකදී නැවතත් හිතේ මොකද්ද කියන්නේ එක්තරාන්දමක සමාධිමත් භාවයක් නැත්තම් හිතේ නිකන් හොඳ සුවතාවයක් ගොඩනගා ගන්න පොඩ්ඩක් ආයෙත් ඉතින් කයත් එක්ක ඉන්නවා. කයත් එක්ක කිව්වට ඉතින් කය ඇසුරේමත් නෙමෙයි හිතට පොඩ්ඩක් අර විවේකයෙන් ඉන්න දෙනවා. මාකත් අරමුණක් ඇසුරු කරන්නේ නැහැ. හිත උපාදාන වලින් තොරයි. යන්නේ උපාදාන වලින් තොර, කියවිල්ලකින් තොර, ඇතුලේ කතාවෙන් තොර අරමුණක් ඇසුරු නොකරන ඔන්නේ අනිශ්චිත ස්වභාවය තුළ අපි චොට්ටක් හිතට විවේකීව ඉන්න දෙනවා. ඉතින් ඔන්නේ විවේකයෙන් ඉන්න දීම තුළ හිතේ නැවතත් සුවපත් භාවයක් ඇති වෙනවා. නිකන් අර බැටරිය අලුතෙන් charge වෙනවා වගේ. නිකන් ආයෙත් නිකන් මේක හොඳට අවදිමත් වෙලා ඊටතර නිකන් සුවපත් වෙලා එන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඉතින් ආයෙත් ඉන්න පුළුවන්. ආයෙත් ඉතින් පොඩ්ඩක් ඒ තරම්ම හිතට වදයක් නැහැ. ඉන්න ගතිය තියෙනවා. ඊට පස්සේ ඉතින් හැබැයි එතනින් අදහස් වෙන්නේ නැහැ දිගටම මේ විදිහටම නිකන් මේ කොහෙවත් යන්න නොදී හිර කළා එහෙම තියෙනවයි කියලා. ඊට පස්සේ ඉතින් ආයෙත් යන්න දෙන්න ඕනේ. ආයෙත් ඉතින් ආයි රාගට යනවා, ආයි ද්වේෂයට යනවා, ආයි මෝහයට යනවා, ආයි ඊර්ෂ්‍යාවට යනවා, ආයි මොනකට හරි යනවා. ඒ බව දැනගන්නවා. දැනගෙන ආයෙත් ඒකට උදව් නොකර අතහරිනවා.
අහම තමයි යන්න වෙන්නේ. ස්වාමීන් වහන්සේ පහුගිය ටිකේ පොඩක් වැඩත් වැඩි වුණා. ඒ නිසා දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒව වෙන්නම ඕනේ. ඒ කියන්නේ වැඩ වැඩි වෙලා ඔය වගේ දේවල් වල කැඩිලා බිඳිලා ආයෙත් අපිම ගොඩනගා ගන්න ඕනේ. අපිම බලන්න ඕනේ මොකද කොහෙද මේ බිඳුනේ? කොහෙද මගේ සමබරතාවය කැඩුනේ? මට යන්න පුළුවන් සීමාව මොකද්ද? මට දරන්න පුළුවන් මට්ටම මොකද්ද මේ වෙලාවේදී? කියලා ඒ අපිවම නිකන් අධ්‍යයනය කරලා බලන්න ඕනේ. ඉතින් එක අතකින් අපිවම අපි පරීක්ෂා කර බැලීමක් තියෙනවා. ඉතින් ඒ නිසා යම් කාර්යභාරයක් නැත්නම් යම් අවදානමක් නැත්නම් යම් අභියෝගයක් හරහා යන්නම වෙනවා. ඒ අභියෝග අවදානම් නැත්නම් ඒ තියෙන විවිධ කාර්යභාර ඒවා තුලින්ම තමයි අපි ඊළඟට නිකන් එක්තරා අන්දමක පන්නරයක් ලබන්නේ. එහෙම නැතුව නිකන් අතක් පිට අතක් තියාගෙන සිටීම තුල නෙමෙයි. මුලදී අපි මේ භාවනා කළා ඒ ලබා ගන්න ඒ හැකියාවන් කුසලතාවයන් ඒ වැඩ හරහා යෑම තුලින් තමයි ඇත්තටම පදම් වෙලා එන්නේ. ඉතින් යුද්ධ තියෙන්නේ දැන් තමයි. ස්වාමීන් වහන්සේ දැන් අර මාස 3ක් විතර එක දිගට දැන් work from home කරා. එතකොට අර හරියට හිත ගානට තිබුණා. ඊට පස්සේ දැන් ආයෙ වැඩට යන්න ගත්ත විතරයි ස්වාමීන් වහන්සේ. දැන් ආයෙ මේක අර ඊට පස්සේ තමයි මේක ඇවිස්සෙන්න ගත්තේ ස්වාමීන් වහන්සේ. ආයෙ අර නිකන් අර හිර වෙලා තිබ්බේ ඔක්කොම එළියට ආවා වගේ එකක් වුණා ස්වාමීන් වහන්සේ. එතනදී මේ හැදිලයි හැබැයි. ආයි හැදිලයි. ඉතින් ඒ කියන්නේ දැන් කොහොමද ඉතින් පොඩි ඔය වගේ හැලහැප්පීම් වෙනවා වේවි. ඉතින් එතකොට ආයෙත් ඉතින් අපිම හදා ගන්න ඕනේ කොහොමද කොහෙද ආයි කොහේ හරි අඩුපාඩුවක් උනේ. කොයි පැත්තද අඩු උනේ. මට නිකන් සක්මනක් කරගන්න වෙලාවක් නැති වුණාද නැත්නම් ආයේ හිතේ කෙලස් මොන හරි ඕන්ට වැඩ ආවිස්සලා ඒකට මම අනුග්‍රහ කරන්න ගියාද එහෙමත් වෙනවනේ. හිතන්න දැන් සමහර කෙලස් ආවට පස්සේ අපි නිකන් අර ඒක අයින් කරගන්න නැතුව සමහරවිට ඒකත් එක්ක ඉන්න බලනවා. ඉතින් ඒකෙන් යම්සේ ආසාදයක් ලැබෙද්දී ඔන්න ඒකත් එක්ක ඉන්නවා. සමහරවිට ඉතින් දන්නේම නැහැ ලොකු හානියක් කළා. ඉතින් අන්න ඒ වගේ තැන්වලදී ටිකක් පරිසම් වෙන්න ඕනේ නැහැ. එහෙමත් බෑ. මෙයා ටිකක් ආරක්ෂා කරගන්නත් ඕනේ නේ. හිතේ තියෙන පිරිසුදු බව රැක ගන්නත් ඕනේ කියන පදනමේ යන්න ඕනේ. ඒ නිසා ඇත්තටම දැන් ඕක හොඳ ප්‍රායෝගික පැත්තකින් විස්තර කරන ඔය මහා ශුන්‍යත සූත්‍රයේදී එහෙම. මේ දවස්වල ඉරිදට කරන්නේ ඒක. කියන්නේ බුදුහාඳුරෝ ඒ කියන්නේ විස්තර කරනවා දැන් අපි හිතේ එක්තරා අන්දමක පිරිසුදු බවක් නැත්තම් ශූන්‍ය ස්වභාවයක් අනිමිත ස්වභාවයක් හදාගත්තට පස්සේ ඒක පාදක කරගෙන කොහොමද නිකන් ඒක ජීවිතේට එකතු කරගන්නේ. හිතන්න කතාවක් කරන්න හිතනවා. කාත් එක්ක හරි කතා කර ඉන්න. දැන් මේ කතා කිරීම තුළදී හානියක් වෙයිද නැත්නම් යහපතක් වෙයිද? එහෙම නැත්නම් ඔන්න මොන හරි දෙයක් කල්පනා කරන්න හිතනවා. මේ කල්පනා කර කිරීම තුළ මම මේ කරගෙන යන වැඩේට හානියක් වෙයිද යහපතක් වෙයිද? එහෙම නැත්නම් බුදුහාඳුර කියනෝනේ ඇවිදින්න හිතෙනවා. ඇවිදින්න හිතෙද්දි මේ ඇවිදින්න ගිහිල්ලා මොකද්ද වෙන්නේ? නැත්නම් ඉඳ ගන්න හිතනවා. ඉඳ ගන්න ගිහිල්ලා මොකද්ද වෙන්නේ? සැතපෙන්න හිතනවා. සැතපෙනාට පස්සේ මොකද්ද වෙන්නේ? ඊට පස්සේ හිත දිහා විටින් විට බලන්න කියනවා. හිතේ මොනවාද දැන් මෙයා කල්පනා කර ඉන්නේ? මෙයා නිකන් වෙච්ච දේවල් ගැන කල්පනා කරනවද? අනාගතේ වෙන්න තියෙන දේවල් ගැන කල්පනා කරනවද? දැකපු දේවල් ගැන කල්පනා කරනවද? අහපු දේවල් ගැන කල්පනා කරනවද? නැත්නම් විඳපු දේවල් ගැන කල්පනා කරනවද? ඉතින් පුදුමාකාර විමසීමක් එතන හිත ගැන හඳුනා ගැනීමක් කරන්න වෙනවා. ඉතින් ඔන්න ඔය වගේ කියන්නේ තනිකර ප්‍රායෝගික මාර්ගයේ බහින්න වෙනවා අපි. ලේසි නෑ ඉතින්. එහෙමයි සමනසර විත්‍රික්‍රමණය නම් වෙන්නේ නැහැ. උගත් දුරට ඇවිස්සලා ආයෙ සංසිඳනවා ආයෙ ඇවිස්සනවා එහෙම තමයි වෙන්නේ සමනස. හොඳයි. ඉතින් එතනින් හරි නවත එක හොඳයි. ඒ කියන්නේ දැන් අපි ඉස්සෙල්ලා වෙන්නේ කලින් අපි සීලයක් ආරක්ෂා නොකරන භාවනාවක් නොකරපු කාලේ ඔය විත්‍රික්‍රමණය වෙලා අපි ගන්නම දෙයක් නැති වෙනවා. ඊට පස්සේ අපි සීලයක් තුරින් විත්‍රික්‍රමණය අඩු කර ගන්නවා. විත්‍රික්‍රමණය ඊට පස්සේ වළක්ව ගන්නවා. ඊට පස්සේ හිතේ ඒකාග්‍රතාවය වැඩි වෙලා සමාධිය හැදුනට පස්සේ ඔන්න පරිඋත් ทาน ෙත් කියන්නේ පරිඋත් ทาน මට්ටමට එනවා. හැබැයි වැඩි වෙලා හිතේ තියෙන්නේ නැහැ. කියන්නේ වෙනත් පැත්තකින් කියනවා නම් අපිට හොරා පරිඋත් ทาน මට්ටමේ තියෙන්න බෑ. ඒ කියන්නේ දැන් අපිට සිහිය නැත්තම් පරිඋත් ทาน මට්ටමටත් ඇවිල්ලා ඕක වීතික්‍රමණයක් වෙලා අන්තිමට නිකන් පසුතැවෙන මට්ටමකදී අපිට අහුවෙන්නේ මෙච්චර දෙයක් වුණා මම දන්නේවත් නැහැ. එහෙම මට්ටම. දැන් හැබැයි පස්සේ හොඳට සතිය දියුණු වෙලා සමාධි දියුණු කළා විපස්සනාවක් හදලා එනකොට එතෙන්දී දැනගන්නවා මේ පරිඋත් ทาน මට්ටමට ආවා. උන්න හිතේ හොඳටම දැන් කේන්ති ගිහිල්ලා තියෙන්නේ. සමහරලාවට මේ කේන්ති ගිහිල්ලා කියන එක Tamanට දැනෙන්න ඕනේ. Tamanට හොරෙන් කේන්ති ගිහිල්ලා අනිත් එක්කනට බැනලත් ගහලත් යන මට්ටමක් තියෙන්න බෑ. සමහරට ගහන්නත් බනින්නත් පුළුවන් හැබැයි දැන. එතකොට නැති විස්ත්‍රිකමනක් ගිහලා හැබැයි දැන. ඉතින් එතන ඒ කියන්නේ අර සතිය සමාධිය ඔය පැත්ත දියුණු වෙලා යනකොට හැමදේම දැන තමයි සිද්ධ වෙන්න ඕනේ. ඉතින් අර එන කෙලෙස් වල තියෙන බලගතු බව නිසා සමහර විත්‍රික්‍රමණයක් පවා වෙන්න පුළුවන්. හැබැයි ඒත් දැනමයි වෙන්නේ. ඉතින් අපි හැබැයි ඒක පෝෂණය නොකර ඉන්න තමයි ඉතින් ඒක දුර්වල වෙන ගන්න. අනිත් එක තමයි අර මුල් මට්ටම් වලදී ඒක අල්ල ගන්න පුළුවන් වෙනවා. මුල් මට්ටම් වලදී ඒක අල්ලගෙන සතියෙන් දැනගත්තා නම් එයා මුල් අවදීම දුර්වලලා යනවා.
උඟා කුඩට මතුවෙන්නේ නැහැ. මුල් මට්ටමේදීම දැකලා අයින් වෙන තත්ත්වයට ඒවි. ස්වාමීන් වහන්සේ අර දැන් ස්වාමීන් වහන්සේ කිව්වා වගේ සමහර දේවල් තියෙන ස්වාමීන් වහන්සේ සමහර පුරුදු ඇබ්බැහි තියෙනවා. හැබැයි ඒක දැනත් අර කෙරෙනවා ස්වාමීන් වහන්සේ. අර ඒ වගේ ඒවා තියෙනවා මේ දැන් සමහර කෙලෙස් නම් ඉක්මනට යනවා ස්වාමීන් වහන්සේ. සමහර ඒවා නම් අර නිකන් තාර දැම්මා වගේ හරි අමාරුයි ස්වාමීන් වහන්සේ. දකින්නවා ඒත් අර මේ ගලව ගන්න අමාරුයි ස්වාමීන් වහන්සේ. මේ කාලේ කොහොමත් අවුවනේ. දැන් වැස්ස කාලට ගැලවිලා යනවා. ඔය කොච්චර කාපට් දාලා දුන්නත් ගන්න දෙයක් නැහැ. හොඳට ආයෙත් හදන්න වෙනවා පාර. ඒ වගේ තමයි ඉතින් මේ නැති ඔවා පොඩ තමයි බුරුල් වෙන්නේ. එක පාට ඉතින් අපිට සර්ව සම්පූර්ණයෙන් කෙලස් දුරු කරගන්න හැකියාවක් නැහැ. ඉතින් හැබැයි වෙන ක්‍රමයක් ඇත්තෙත් නැහැ. ඒක බුදුහාඳුරුම කියනවා. ඒ කියන්නේ ලෝභෝ භික්ඛවෙන කායේන පහතබ්බෝ න වාචාය පඤ්ඤාය දිස්සා පහතබ්බා. ඒ කියන්නේ මේ ලෝභය කියන එක නැත්නම් තණ්හාව කියන එක අපිට කයෙන් අයින් කරන්න බෑ. කයෙන් කියන්නේ නිකන් කය හික්මවීමකින් විතරක් අයින් කරන්න බෑ. වචනයකින් අයින් කරන්නත් බෑ. ඒක අයින් කරන්න නම් ප්‍රඥාවෙන් දැකම අයින් කරන්න. තමන්ම ඉතින් තමන්ගේ තියෙන මෝඩකම් ටික තේරුම් ගන්න ඕනේ. තමන්ම කරන මේ පෝෂණය කිරීම තේරුම් ගන්න ඕනේ. දැන් අර කිව්වා වගේම කියන අපිමයි මේකට මේ පොර දාන්නේ. ඒතකොට එහෙනම් අපිට පුළුවන් ද මේ පොර දාන එක එන්න අඩු කරන්න. අනිත් එක තමයි දැන් අපි එකපාරක් හරිය කෙලෙසයකට උදව් කරන්න ගත්තට පස්සේ ඒක දිගට එනවා. දැන් අර පොලිමට ඊට පස්සේ ඒක අපි ආයි අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ. හරියට ඒ දොර විවෘත කරා වගේ. ඊට පස්සේ ඒ දොර දිගේ දිගට කට්ටිය එනවා. ඔක්කොම කරලා බලන්න තියෙන්නේ. අධ්‍යයනය කරන්න තියෙන්නේ. කියන්නේ තනි කර යන්න නිකන් අපි බොහොම අවංකව එයාටම කරන්න දීලා අපේම මෝඩකම් ටික අඳුර ගන්න තියෙන්නේ. වෙලාවකට හරියම ඩිසපොයින්ටින් ස්වාමීන් වහන්සේ දැන් මෙච්චර හොඳට හිතද දැන් මෙහෙම වෙන්නේ කියලා හිතනවා ස්වාමීන් වහන්සේ ඒ වෙලාවට නම් එපා වෙනවා ස්වාමීන් වහන්සේ. ඒක තමයි. ෂහන්ට පොඩ්ඩක් කෝල් එකක් දෙන්න වෙලාවට. එතකොට තියෙන කෙලෙස් තවත් ගන්න දෙයක් නැතිව නැද්ද? ඉතින් ඔය වගේ නෑ ඕනනම් ඇත්තටම ඒ කියන්නේ අපේ ජීවිතවල ඒ කියන්නේ අපි දැන් මේ භාවනා කරනවා කියලා ඉතින් ඇත්තටම මුලදී කරන්නේ අපි කුසලතාවයන් ටිකක් හදාගන්න එකනේ. ඒතකොට ඔන්නේ කුසලතාවයන් ටික හදාගෙන කියන්නේ අපිම අපේ මෝඩකම් ටිකම තමයි තේරුම් ගන්න. දැන් ඔය කියන දේ සම්පූර්ණ ඇත්ත. ඒ කියන්නේ අපේ තියෙන පුරුදු තාම ඉතින් අපිට අපේ පාලනය යටතට ගන්න අමාරුයි. නේද? සමහර පුරුදු තියෙනවා කඩාගෙන යනවා. අපිව මැඩපවත්වනවා. අපිව යට කරගෙන මේ පුරුදු ක්‍රියාත්මක වෙනවා. ඉතින් දැන් සංසාරයක් පුරාවට අපිව අරගෙන ආපු පුරුදු ටිකනේ ඔය. ඇත්ත වශයෙන් දැන් මෙතන සත්වයේ පුජ්‍යලයක් මමෙක් නැත්තම් ඒතර මෙච්චර සංසාරයක් පුරා කොහොමද ආවේ අපි? ඒතර මේ අපි පුදුමාකාර පුරුදු වල වහල් භාවයක අපි ඉන්නේ. ඉතින් ඔන්න ඔය පුරුදු ගැන අපිවම තේරුම් ගන්න ඕනේ. මෙන්න මේ පුරුද්ද නිසා මාව මේ පැත්තට ඇදිලා යනවා. මෙන්න මේ පුරුද්ද නිසා මේ පැත්තට ඇදිලා යනවා. මේ පුරුද්ද නිසා මට එයා දැක්කම ඉන්න බෑ. එයා දැක්කම කේන්ති යනවා. නැත්නම් එයා දැක්කම රාගයක් එනවා. මේක දැක්කම මට ද්වේෂයක් එනවා. නැත්තම් මේ ස්වභාවය දැක්කහම මට කේන්ති යනවා. ඉතින් කියලා ඒ හිත වැඩ කරන හිතේ තියෙන නිකන් අර ප්‍රවණතා නැත්තම් හිතේ තියෙන ගති ලක්ෂණ ඉතින් ඔක්කොම මේ දැක අඩු කරගන්න ඕනේ ඉතින්. no option. එහෙමයි ස්වාමීන් ගොඩක් වෙයි. හොඳයි. අන්න බලන්න දැන් කේන්ති යනවාද කියලා කාටද කේන්ති යන්නේ බලන්න. දැන් ඕක ඇහෙනකොට කේන්ති ගියේ කාටද? බලන්න. මට නම් තාම කේන්ති ගියේ නෑ හැබැයි. ඒ නිසා අපි කියන්නේ ඇත්තටම භාවනා කරද්දී මුලදී හොඳට කියන්නේ සතිය හදා ගන්න ඕනේ, සමාධිය හදා ගන්න ඕනේ, ප්‍රඥාව දියුණු කර ගන්න ඕනේ. ඉතින් එතෙන්දී එක්තරා අන්දමක පාලනයක් තියෙනවා. හිතේ කෙලෙස් වලට එන්න නොදී සමාධි කරගෙන නීවරණ මැඩපවත්වගෙන යන ගමනක් තියෙනවා. හැබැයි ධම්මානුපස්සනාවකට එනකොට ධම්මානුපස්සනාවේ නීවරණ වඩන එකේයි සමත භාවනාවේදී නීවරණ යටපත් කරන එකේ වෙනස මොකද්ද? කියන්න බලන්න අපේ පණිකු මැණිකේ නෙමෙයි. කවුද මොකද්ද මේ අලගිවන්න මෑණියෝ? සුදු මැණිකේ අලගිවන්න මෑණියෝ. හරි. මොකද හිතන්නේ? දෙක මේකද? දැන් හිතන්න ඕන මේ අලගිවන්න මෑණියෝ බුදු ගුණ වඩලා දැන් මොකක්වත් නීවරණයක් හිතට එන්නේ නැහැ. දැන් ඒ தත්ත්වය එකක්නේ. ඊට පස්සේ දැන් ඒ වෙනුවට විපස්සනාවක් වඩලා කායානුපස්සනාව ධාතු මනසිකාර ආරෝමයේ ඔය හරහා ගිහිල්ලා ඊට පස්සේ ඔන්න දැන් චිත්තානුපස්සනා ධම්මානුපස්සනා පැත්තට යනවා සතිපට්ඨානෙ. ඒතකොට සතිපට්ඨානෙදිත් හම්බ වෙනවනේ නීවරණ පබ්බයක් කියලා එකක්. ඒතකොට එතෙන්දී කොහොමද කරන්නේ? ස්වාමීන් වහන්සේ දැන් ඉස්සර වෙලා කියපුව නිකන්
ඒක සමත පැත්තෙන් වගේනේ ඉස්සර වෙලා ගියේ. එතෙන්ද කොහොමද? ඒක සමත පැත්තෙන් කරනවා කියන්නේ මොකද්ද? දීර්ඝ කාලීනව පවතින්නේ නැති වගේ ගතියක්. ඒකේ දැන් මේක ප්‍රායෝගිකව තමන්ගේ කයේ තොරතුරු දැනගෙන යන ප්‍රායෝගික විනිවිද දකිමින් යන එකක් නේ. දැන් එතකොට දැන් කයනේ මං අහන්නේ හිතේ එන නීවරණ. හිතේ නීවරණ ස්වාමීන් වහන්සේ දැන් අපි නීවරණනේ ඉතින් අපි සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හරවන්නේ. නීවරණ ඇවිල්ලානේ. එතකොට ඒක කොහොමද අයින් කරගන්නේ? එතකොට දැන් අපි දැන් කාමච්ඡන්දේ කිව්වොත් එතකොට අපි ඒකට විරුද්ධ පැත්තක් වඩන්න පුරුදු කරගන්නවා. දැන් කාමච්ඡන්දයක් ඒ කියන්නේ කාමච්ඡන්දේ වෙනුවට අසුභ භාවනාව වඩනවද? ධම්මානුපස්සනාවද එහෙමද කරේ? නෑ. නැද්ද? කොහොමද කරේ නම්? ධම්මානුපස්සනාවට යනකොට ඊට වඩා ධර්මයේ ගැඹුරින් ටිකක් හිතන්න වෙනවනේ. ධර්මයේ ගැන හිතනවා. ඒ කියන්නේ පටිච්චසමුපාදය ගැන ඒවා හිතනවද? පටිච්චසමුපාදයේ පටිච්චසමුපාදයේ අත්‍යවශ්‍යයි ස්වාමීන් වහන්සේ එතනදී. නෑ මං අහන එකට නෙමෙයි උත්තරේ ඉන්නේ. දැන් ඇත්තටම මෙහෙම කියත හැකියි. දැන් හිතන්න බුදුගුණ භාවනාවක් කරුවා කියලා ඒකෙන් බුදුගුණ භාවනාව වඩලා නීවරණ යටපත් වෙලා හිත එකඟුණා කියලා. දැන් එතෙන්දී ඇත්තටම අපි නීවරණ වලට මුහුණ දෙීම නෙමෙයි කරලා තියෙන්නේ. නීවරණයක් එන වෙලාවදී අපි බුදුගුණයක් ගන්න. බුදුගුණ ගන්නවා ඊට පස්සේ ශ්‍රද්ධාව තමයි වැඩි වෙන්නේ. ඔව් ශ්‍රද්ධාව හරහා ඒ කියන්නේ බුදුගුණය උපයෝගී කරගන්න අපි නිකන් නීවරණේ පැත්තකින් තියන්න. නීවරණේ මැඩපවත්වන්න. දැන් ඒතර බුදුගුණය කියන එක එතකොට නිකන් අරකට මේ අරවා පාවගෙන ඉන්න ඒවා ඈතින් තියන්න අපි යොදා ගන්න නිකන් උපක්‍රමයක්. හැබැයි ධම්මානුපස්සනාවේදී එහෙම නෙමෙයි. නෑ ඒවා අයින් කරන්න ඕනේ. අයින් කරන්නත් එන්න දීලානේ අයින් කරන්න. මේකයි දැන් අර උදේනේ කතාවේ තියෙන්නේ ඔන්න එන්න දෙන ගතිය අපිට මේ කියන්නේ එන්න දෙනවට අමාරුයි. ඒ කියන්නේ කෙලස්නේ. දැන් මේ කෙලස් වල නිකන් දැන් නිකන් හැබැයි මේ මෙහෙමනේ කිසිම දෙයක් දැන් හිතන්න අපි ලංකාවේ යුද්ධ තියෙන කාලේ කිසිම මේ දෙයක් ඉගෙන ගත්ත කියන්නේ මේ අවි පුහුණුවක් නැති තුවක්කුවක් මුව කරන්න දන්නේ නැති කෙනෙක් යුද්ධයට යනවා. එහෙම නැත්තම් හොඳට පුහුණු වෙලා අවුරුදු ගණන් පුහුණු කළා කමාන්ඩෝ කෝස්ද අරවද මේවද ඔක්කොමත් කළා යුද්ධයට යනවා. ඒක කොයිකද හොඳ? පුහුණු වෙලා යන්න. පුහුණු වෙලා යන එකනේ හොඳ. ඒතර දැන් ධම්මානුපස්සනාවේ තියෙන අන්නේ මට්ටම. දැන් අපි කායानुපස්සනාව කරහා ගිහිල්ලා වේදනානුපස්සනාව කරහා ගිහිල්ලා චිත්තානුපස්සනාව හරහා ගිහිල්ලා දැන් සෑහෙන සතියද සමාධියද ප්‍රඥාවද විපස්සනාවේ සෑහෙන පරිශ්‍රයක් පරිණත බවක් අරගෙන තමයි යන්න ධම්මානුපස්සනාවට යන්නේ. එතෙන්දී නීවරණ වලට එන්න දීලයි ප්‍රහාණය කරන්නේ. ඒ කියන්නේ අපි මෙතෙන්දී මැඩපවත්වගෙන එතෙන්ට බුදුගුණ භාවනාවක් හරි අසුභ භාවනාවක් හරි දදා මේක අයින් කරගෙන එන්න නොදීන්න එක නෙමෙයි මේ කරන්නේ. හොඳට දැන් ශක්තිමත් බව තියෙනවා. Tamanට විශ්වාසය තියෙනවා. සතිය, ඒකාග්‍රතාවය, ප්‍රඥාව යම් පමණ දියුණුවලා තියෙනවා. දැන් ඉතින් පොඩ්ඩක් හිතට විවේකයෙන් ඉන්න දීලා කැමති දෙයක් හිතන්න කියලා නිකන් එයාට දෙනවා. එයාට පොඩි chance එකක් දෙනවා. දැන් ඔයා කැමති දෙයක් හිතා ගන්න. හිතන්න ඔන්නේ වෙලාවදී ආ දැන් ඔන්න කාමච්ඡන්දයක් ගන්නවා. ඉතින් එතෙන්දී බය වෙලා බෑ. එතෙන්දී කාමච්ඡන්දයක් එයා දැක්ක කොහොමද දැන් මේ කාමච්ඡන්දයත් එක්ක මෙයා ගනුදෙනු කරන්නේ? කොහොමද මේකෙන් මගේ හිත ප්‍රතික්‍රියා දක්වන්නේ? මම කොයකට නිකන් හිතේ තියෙන කැමැත්ත කොහොමද? මම මේකට අනුග්‍රහ කරන්නේ කොහොමද? ඉතින් මේ ඔක්කොම මගේ ඇතුලේ තියෙන කුණු ටික මම තේරුම් ගන්න ඕනේ. නැත්නම් කවුරුද කියලා දෙන්න ඔය ටික නේද? මම ඇතුලේ තියෙන මගේ තියෙන ප්‍රවණතා ටික ඔක්කොම මමම තේරුම් ගන්නවා. ඊට පස්සේ අන්න මට තේරෙනවා මමයි මේක වැඩි කරගන්නේ. මමයි මේක වර්ණවත් කරන්නේ. මමයි මේකට කෑලි මූට්ටු කරන්නේ. මමයි මේක තව රසවත් කරන්නේ. එහෙමනේ තියෙන්නේ. මුලින් නිකන් එන්නේ අර ලොකු සාරංශ කියනවා වගේ නිකන් සුදු පාන් පෙත්තක් තියෙන්නේ. ඉතින් ඒකට අපි ජෑම් ගානවා, බටර් ගානවා, ගම් මිරිස් දානවා, තව රටේ දේවල් දානවානේ. ඔන්න ඔය අපි මේ කරන සංස්කරණ රාශිය අපි තේරුම් ගන්න අවශ්‍යයි. ඉතින් මේ සංස්කරණ රාශිය තේරුම් ගන්න නම් අපි එතකොට අපේ මේ හිත නිකන් හිර කරගෙන ඕක තේරුම් ගන්න බෑනේ. හිතට කියන්න ඕනේ පොඩ්ඩක් ඔයා දැන් කැමති විදිහට හැසිරෙන්න මං හැබැයි බලාගෙන ඉන්නේ. මම හොඳ රෙඩි පිට ඉන්නේ. කමාන්ඩෝ කෝස් එක කරලා ඇවිල්ලා ඉන්නේ දැන්. ඉතින් හින්දා බය නැහැ. නේද? හින්දා බය නැහැ. දැන් එයාට කියනවා දැන් ඔයා කැමති විදිහට නටන්න මං හැබැයි හොඳ අවධානයෙන් ඉන්නේ. ඒකට අන්නේ අවස්ථාව තමයි ධම්මානුපස්සන මට්ටමේ තියෙන්නේ. එතකොට ඒ හොඳට සතිය සමාධිය සහිතව ප්‍රඥාව සහිතව අපි හිත දිහා හොඳ අධ්‍යයනයක් කරන්න නම් එයාලත් පොඩ්ඩක් හැසිරෙන්න දෙන්න ඕනේ. හැසිරෙන්න දීලා තමයි ඔක බලන්නේ. ඒතර එතන තමයි ඇත්තටම ධම්මානුපස්සනාවේ සාමාන්‍ය බුදුගුණ භාවනාවක් වගේ දෙයකින් නිවරණ යටපත් වීමේ ලොකු වෙනසක් තියෙන්නේ. ඒතර මෙතන තමයි අතර මේ ප්‍රඥාවෙන් දැක නීවරණ අයින් කර ගැනීමක්. නැත්නම් ප්‍රඥාවෙන් දැක කළ ප්‍රහාණය සිද්ධ වෙන අන්න ඒ මට්ටමේදී. එහේ ස්වාමීන් වහන්සේ දැන්
අපි දැන් භාවනාව ආරම්භ කරන කාලේදී කොහොමත් එන හැම එහෙම එකක් නෑ දෙයක්ම නේ යටපත් කළානේ. යටපත් කරානේ. යටපත් කළානේ. දැන් ඊට පස්සේ එහෙම බෑ. දැන් කියන්නේ කාලයක් ගිහිලා විපස්සනා වඩලා හතිපට්ඨානයේ ගැඹුරට යන්න එහෙම බෑ. දැන් කෙනින්ම මුහුණට මුහුණලා සටන් කරන්න. නැතුව හැමදාම පනාගොඩ කැම්ප් එකේ ඉඳලා හරියන්නේ නැහැ. නේද? දීතලාවේ ඉඳලා හරියන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් යුද්ධ තියෙන තැනට යන්න ඕනේ. ඒ වගේ දෙයක් තමයි ඉතින් ඇත්තටම යෝගාචරයට සිද්ධ වෙන්නේ. අර මුලදී තියෙනවා දැන් එක අතකින් අර මුලදී අපිට තිබිච්ච ඒ නිකන් අර සමාධියක තිබිච්ච සුවය, සතිය හදද්දි තිබිච්ච සුවය සමහරට ඒ ගැඹුරට යද්දි නැති වෙන්නත් පුළුවන්. මොකද දැන් කෙලස් එක දැන් තනිකර අස්පනා අපිට සටනක් නෙදීන්නේ. සටනක් තියෙන. හැබැයි ඒ සටන නොකර කවදාවත් මේක ජය ගන්නත් බෑ. දැන් එතෙන්ට යද්දී අර ඉස්සර වෙලා තිබිච්ච බයගතියත් නැති වෙනවනේ ස්වාමී. බයගතිය නැති වෙන්නත් ඕනේ. අන්න ඒකයි. එතන කියන්නේ ඒකයි කියන්නේ දැන් හිතන්න හොඳට පුහුණු වෙච්ච සෙබලෙක්ගේ ඒ බය කියන එක ආගාව තියෙන්න බෑනේ. දැන් යා හොඳ අවි පුහුණුවක් ලැබලා තියෙනවා නම් සියලු දේ හොඳට යුද උපක්‍රමයා දන්නවා නම් ඒ දන්නවා කියන්නේ මෙයා ගාව දැන් එහෙම බයක් තියෙන්න බෑනේ. එයා දැන් සටනට සූදානම්නේ නේද? අන්නේ සටනට සූදානම් ගතිය අභියෝග ජය ගන්නා ගතිය අභියෝග හරහා යන්න පුළුවන් ගතිය යෝගාවචරය තුළ තියෙන්න ඕනේ. ඒක ඉතින් පොඩ හැදිලා එන්න ඕනේ. ඔව්. නෑ දෙකම ඇත්තටම පාවිච්චි කරලා තියෙනවා. ඔව්. ඒ මුලදීම අමාරුයි නේ ස්වාමී. මුලදී බංකරයක් ගහන මේ දියතලාවටලා තමයි ඉන්න වෙන්නේ. දියතලා යුද්ධේ නෑ. යුද්ධ. ඔව්. නැතුව එන්න දීලා ගහන්න ඕනේ. ඔව්. ක්‍රියාවක් තමයි තියෙන්නේ. ඉතින් ඇත්තටම ඒක ඔව් එහෙමත් කියන්න පුළුවන්. හැබැයි ඔයගේ හතර පැත්තම පෙන්වන බුදුහාඳුරෝ. ඒ කියන්නේ දැන් හිත කෙලෙසුන්ගෙන් තොර නම් මේ වෙලාවේදී කෙලෙසුන්ගෙන් තොර නම් ඒ කියන්නේ ඉල්ලලා කෙලස් ගන්න කියන්නේත් නෑ හැබැයි. එතකොට මේ කෙලෙසුන්ගෙන් තොර ස්වභාවය ආරක්ෂා කරන්න කියනවා. කියන්නේ දැන් තියෙන්නේ කෙලෙසුන්ගෙන් තොර තත්වයක් නම් ඒ කෙලෙසුන්ගෙන් තොර තත්වය ආරක්ෂා කරගැනීම එක මට්ටමක්. හැබැයි යම් හේතුවක් නිසා කෙලස් ආවනම් ඒ ආව කෙලස් වර්ධනය නොකර ඒක අයින් කර ගැනීම තව පැත්තක්. ඊට පස්සේ දැනට කුසල් පැත්ත නැත්තම් හිතන තමා තුළ සාම සතිය මදි, සමාධිය මදි, ප්‍රඥාව මදි. එහෙනම් අපි ඒ ටික උපදව ගන්න ඕනේනේ. කුසලතාවයන් ටික හොඳ පැති ටික. ඒක තව පැත්තක්. ඒ වීරිය තව පැත්තක්. ඊට පස්සේ දියුණු කරගත්ත ටික ආරක්ෂා කරගන්නත් ඕනේ. මේ තවත් පැත්තක්. ඉතින් ඔය හතර පැත්තකින් බුදුරජාණන් වහන්සේ මේ වීරිය හරහා ඒ කෙලෙස් මැඩ පවත්වන හැටි කතා කරනවා. තනිකර විද්‍යාත්මක ක්‍රමයක් තියෙන්නේ. ස්වාමීන් වහන්සේ දැන් අර තන මතක නෑ අර කියනවනේ දැන් uppannam කාම ඒක තමයි මම කිව්වේ. අනුප්පන්නස කාමච්ඡන්දය ගැන කියන්නේ අනුප්පන්නස්ස කාමච්ඡන්දස අනුපාදෝ හෝති නෑ එතන එන්නේ නිවරණ පබ්බේ. මම කියාගෙන ගියේ හතර මහා වීරය ගැන අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුපාදාය චන්දං ජනේති. කියන්නේ නූපන්න අකුසල් නූපද වීම කෙරෙහි යම්කිසි උවමනාවක් ඇති කර ගන්නවා. දැන් තියෙනවා හිතේ පිරිසුදු බවක්. මේ වෙලාවේදී හිතේ කාමච්ඡන්දේ නැහැ. එහෙමනම් නූපන් කාමච්ඡන්දය නූපදවා ගැනීම පිණිස. තවදුරටත් මේකේ හිතේ පිරිසුදු භාවය ආරක්ෂා කර ගැනීම පිණිස අන්න හිතේ උවමනාවක් ඇති කර ගන්නවා. චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. ඊට පස්සේ uppannස්ස uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāය. දැන් ඇතිලා තියෙනවා දැන් මේ ලානේ මොකක් හරි පොඩ්ඩක් සතිය දුර්වල වුණා පොඩ්ඩක් වැරදුනා දන්නේම නැහැ ඔන්න ඇවිස් වුණා. ඊට පස්සේ ඒ ඇවිස්සිච්ච එක අයින් කරගන්න උත්සාහයක් දැරිය යුතුයි. ප්‍රහාණය පිණිස. ඊට අනුප්පන්නානං කුසලානං ධම්මානං උපාදාය. හැබැයි දැන් තාම මදි මගේ හිතේ සතිය මදි ප්‍රඥාව මදි සමාධිය මදි. එහෙනම් මේ ටික මම උපදව ගන්න ඕනේ. නේද? එකපාරට මේ වැඩේ කරන්න බෑනේ දැන්. නිකම්ම මිනිස්සෙක් යුද්ධයට යන්නේ නැහනේ. ඒකයි මං කිව්වේ. යාට වුණාකරන්නේ පුහුණුව අවශ්‍යයි. ඒකම තමයි යෝගාවචරයටත් තියෙන්නේ. ඉතින් අන්නේ පුහුණුව වගේ තමයි මේකේ මේ සතිය දිනු කරනවා කියන්නේ. සමාධිය දිනු කර ගන්නවා කියන්නේ. ප්‍රඥාව දිනු කර ගන්නවා කියන්නේ. ඒතකොට අන්නේ පුහුණුව සඳහා ඒ කටයුතු කරන්න අවශ්‍යයි. ඊට පස්සේ ඒ දිනු කරගත්ත දේ ඊට පස්සේ නඩත්තු කරන්න ඕනේ. නේද? ඒ නඩත්තු කරගන්නත් ඕනේ. ඒක ආරක්ෂා කරගන්නත් ඕනේ හැකියාවන් ටික. ඊට පස්සේ කියනවා uppannānaṁ කුසලානං ධම්මානං uppannānaṁ කුසලානං ධම්මානං මොකක්ද ඒකට යන්නේ වේපුල්ලාය
පාරිපූර්ය ඔය විදිහට වචන කීපයක් එනවා. මේක පරිපූර්ණත්වයේ පිණිස විපුලත්වයේ පිණිස භාවනාවෙන් තව තව වර්ධනය වීම පිණිස අන්න ඒ සඳහා උත්සාහන්ත වේ යුතුයි. ඒ වගේ 4 පැත්තක් විස්තර කරනවා. හොඳයි. හැම ඇත්තම මේ ඔය කොටස් ටික ඉතින් හැම පැත්තම යොදන්න පුළුවන්. දැන් ස්වාමීන් වහන්සේ මෙහිම බැලුවොත් දැන් අපි පටන් ගන්න කායානුපස්සනාවෙන් නේ. ඉතින් දැන් මේ ආනාපාන සතිය වගේ. ඔව්. දැන් එතනදිත් ওই ධම්මානුපස්සනාව, චිත්තානුපස්සනාව කියන එක එතන අමාරුයි. එතන තාම ඉතින් අර මුල්ම මට්ටමේදී එච්චර මදි. يعني එකපාරටම හිතට එන කෙලස් එක්ක ගහ ගන්න අමාරුයි. මොකද සතිය දුර්වලයිනේ. එතෙන්දී ඉතින් ආනාපානෙට තමයි හේතු වෙලා යන්තම් යන්නේ. ආනාපානේ තමයි මූලකමටහන. ආනාපානේ මූලික කරගෙන අපි හිතමු ඔන්න හිතේ සතිය දියුණු කරනවා. ඒකාග්‍රතාවයේ සමාධිය දියුණු කරගෙන යනවා. පස්සේ අර හැදිච්ච සතියක් සම්පජඤ්ඤයක් සහිත නම් තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ දැන් නම් කමක් නැහැ. දැන් චිත්තානුපස්සනාවට කරන්න කියලා. ඒ වගේ නිකන් අංග කීපයක් තියෙන දැන් චතුරාර්ය සත්‍ය ගත්තත් ආර්ය අෂ්ටාංගික මාර්ගය ගත්තත් ඒකේ පළවෙනි තැන හරියට කෙරෙනවා නම් ඊටු හරියත් එහෙම එහෙම දෙයක් තියෙනවා. ඔව්. ඒ කියන්නේ එකක් හොඳට අහු වෙනකොට ඉතින් අනිත් ටික ටට්ටක් ගාලා අහු වෙන්න ගන්නවා. ඒක හරි. ඒ කියන්නේ අපිට පහසු තැනකින් බැහැ ගන්න ඕනේ වැඩේට. ඊට පස්සේ බැහැගත්තට පස්සේ අපිට මුලින් අහු නොවෙච්ච කොටස් ටිකත් මුලින් නොතේරිච්ච කොටස් ටිකත් තේරෙන්න ගන්නවා. ඔව්. ඒක ඇත්ත. හොඳයි. ඉතින් අද ඊට මේට වඩා වෙන විශේෂ ප්‍රශ්නයක් නැත් හරි එක්කෙනෙක් ඉන්නවා තාම. ස්වාමීන් වහන්සේ ඔව් කියන්නේ. ගෙදරදී භාවනාව පුරුදු කරනවා පුහුණු වෙනවා. දැන් අවුරුදු 2ක විතර කාලයක වගේ ඉඳලා තමයි මේක කරන්න පටන් ගත්තේ. එතකොට දැන් සතිමත් ඇවිදින්න පුළුවන්. පරයන්කේ තින්න පුළුවන්. සමහර වෙලාවට විසිරෙනවා. ආයෙ ඒක හදා ගන්නවා. සිත විසිරුණා කියලා ඒකම මෙනෙහි කරලා ආයි මගේ අරමුණට ගන්නවා. හරි. එතකොට දැන් ඒව කරලා පැය භාගයක් උදේම නැගිටලා මම කරන්නේ. පැයක් විතර වගේ භාවනාව කටයුතු කරනවා. ඊට පස්සේ දැන් අපි හිතමු මම ඒ ටික කරා මම පන්සිල් සමාදන් වෙලා මම බුදුගුණ සිහි කරලා බුද්ධානුස්සතිය වගේම පොඩ්ඩක් වඩනවා. ඒක වඩලා ඉවරලා තමයි මම මේ පරයන්ක භාවනාවේ දෙන්නේ. මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා. මම මේ ආශ්වාස ප්‍රශ්වාස ගැන මෙනෙහි කරනවා කියලා. දැන් එහෙම කරලා සිත කොහොම හරි හිත අර විදියට නිවර්ණ පොඩ්ඩක් යටපත් කරලා පරයන්කේ ඉඳගෙන සිත සමාධිගත කරගෙන එහෙම ඉඳලා මම අදිෂ්ඨාන කරගන්නවා මම පැය භාගයකින් මේ සිත එකඟ කරගන්නේ මම පැය භාගයකින් විතර තමයි මේකෙන් මිදෙනවා කියලා. ඒ කියන්නේ මට තව රාජකාරී වැඩ තියෙනවනේ ගෙදර කරගන්න. ඒක නිසා. එතකොට දැන් ඒක කරාට පස්සේ අපි මට ඉතින් හිතට සතුටක් තියෙනවා මම කොහොම හරි සිත එකඟ කරගත්තා. කටයුතු ටිකක් මේ දහම් පැත්තෙන් චුට්ටක් හරි ඉස්සරහට යනමයි කියන එක. එහෙම කරලා ඊට පස්සේ ඉතින් පින් දහම් දීලා මලගී ඥාතීන්ට ඒ වගේ දෙවියන්ට ඔක්කොටම පින් දහම් කියලා එතනින් නිමා කරනවා. ඒකට දැන් මට දැනගන්න ඕනේ දැන් අපි ඒක කරාට පස්සේ අපි ආශ්වාස ප්‍රශ්වාස ගැන හිතලා ඒ විදිහට මෙයා කරාට පස්සේ ඊළඟට අපි කොතනටද යන්න ඕනේ? මොකද්ද ඊළඟට? ඊළඟට කොතනටද යන්න ඕනේ? ඊළඟට මොකද්ද මෙනෙහි කරන්න ඕනේ කියලා. මෙනෙහි කරන්න ඕනේ දැන් ඒකම කර ඉන්නවද නැත්නම් මං හැමදාම නැත්නම් මං ඊට ඉහළට මොකද්ද යන්න ඕනේ? නෑ ඒක හැදිලා එන්න ඕනේ මෑනියෝ. ඒ කියන්නේ දැන් අපි ඒ කියන්නේ ඒක අපි බලෙන් කරනවට වඩා දැන් අපි ආනාපාන සතිය වඩනකොට ඊළඟ පියවරට දැන් මේක හොඳට තෘප්තිමත් වෙගෙනනකොට ඊළඟ පියවරට ඉබේ යනවා. එහෙම ගතියක් තියෙන්නේ. දැන් අපි හිතන්න දැන් පියවර ගානක් අපි දන්නවා. හැබැයි ඉතින් අපි දන්නේ නැත්නම් හිතන්න මෙහෙම අපිට පඩි පෙළක් තියෙනවා යන්න. දැන් පඩි පෙළක් අදුම් පඩි 100ක් තියෙනවා. අපි ඉන්නේ තාම පළවෙනි පඩියේ. ඊට පස්සේ ඉතින් දැන් මට පඩි පෙළ පෙරුණායි කියලා මට එකපාරටම උඩ පඩියට දාන්න බැහැනේ නේද? ඒතර මම මේ පඩිය හොඳට තහවුරු වෙනකොට ඊළඟ පඩියට යන්න පුළුවන් ගැම්ම මට ගන්න පුළුවන්. ඒතර ඒක හැදිලා එන්න ඕනේ. ඒ නිසා භාවනාවේ අර කරපු පමණට තමයි මුල් මේ ප්‍රතිඵල තියෙන්නේ. අපි මුල් කාලේ සෑහෙන ඔක යෙදෙන්න ඕනේ. ඒ හින්දා දැන් දැනට යන රටාවේ විදිහට උදේ කරන ඔය පැය භාගෙ විතරද තියෙන්නේ? නෑ මම රැටත් කරනවා. නිදිය ගන්න ඉස්සෙල්ලා ආයිත් ඒ විදිහටම කරනවා. ඒ කියන්නේ සක්මනත් කරනවා පරයන්කත් කරනවාද? සක්මනත් කරලා තමයි පරයන්කත් කරනවා. රැට නම් පැය 3 කාලක් විතර වගේ තමයි ඔක්කොටම යෙදෙන්නේ. ඊට පස්සේ එතකොට ස්වාමීන් වහන්සේ දැන් මම රැට නිදිය ගන්නකොට සමහරවිට අනිත්‍ය දුක්ඛ අනාත්මයත් මෙනෙහි කරනවා.
කවදා හරි මමත් පොළොවට පස් වෙන ශරීරයක් තමයි මටත් තියෙන්නේ. මම දවල් දවසේ කෑවත් ඒවා ඔක්කොම වැසිකිළියට තමයි යන්නේ. ගොඩක් කාලා අපිට වැඩක් නැහැ. ඒ වගේ කියලා නිකන් මෙනෙහි කරනවා මමත් මැරෙනවා, අනිත් අයත් මැරෙනවා, මගේ සහෝදරයොත් මැරෙයි, මගේ දරුවොත් මැරෙයි, මාත් මැරෙනවා. පොළොවට තමයි මේක කය තියෙන්නේ කියලා එක. එතන තියෙන්නේ අර සම්මුති මට්ටමින් යන ගතිය. ඉතින් ඒකේ ලොකු වැරද්දක් නැහැ. හැබැයි ඊට වඩා ගැඹුරකට යන්න අවශ්‍යයි. දැන් අපි ධාතු මනසිකාරකින් එහෙම ඒ ගැඹුරට තමයි දාගන්නේ. ධාතු මනසිකාරයක් වගේ එකක් නිවර්දිව වඩාගෙන ඉන්නකොට ඔය ත්‍රිලක්ෂණය ඒ ධාතු ක්‍රියාකාරීත්වය තුළින් අපි දකින්න ඕනේ. දැන් ආනාපාන සතිය වුණත් එහෙමයි. දැන් ආස්වාද ප්‍රසආස ක්‍රියාවලිය ටිකක් සූක්ෂම වශයෙන් දකිනකොට තරත් නිකන් ධාතු ක්‍රියාකාරීත්වයක් වශයෙන් දකින්න ඉඩ තියෙනවා. නැත්නම් කායානුපස්සනාව එහා ගිහිල්ලා අපිට වේදනානුපස්සනාවකින් චිත්තානුපස්සනාවකින් ඕකේ තියෙන ත්‍රිලක්ෂණය දකින්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි මෙතෙන්දී අදහස් කරන්නේ මේ නිකන් ගෙවල් දොරවල් අනිත්‍යයි, ඥාතීන් අනිත්‍යයි, මේ කරය අනිත්‍යයි කියලා එහෙම අර සම්මුති මට්ටමේ අනිත්‍යත්වයක් නෙමෙයි. මෙතන ඊට වඩා ටිකක් සූක්ෂමව අස්පනා අපිට මේවැය තියෙන අනිත්‍ය ලක්ෂණය අපිට පේන්න ඕනේ. ඉතින් එතන ටිකක් ගැඹුරින් භාවනාව වඩන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි අනිත්‍ය කරවනවා නෙමෙයි මේ හොඳට තියුණු වෙච්ච මනසකින් නිරන්තරයෙන් මොහොතක් පාසා වෙනස් වෙන ස්වභාවයක් දිහා අපි බලන්න ඕනේ. ඉතින් ඒක පේන්නේ නැහැ අපි ගාව මේ හිතන්න දැන් මේ මෙහෙම කියමු අපිට අතිශය දැන් හිතන්න ලේ බින්දුවක් තියෙනවා කියලා. දැන් මේ ලේ බින්දුව කියලා ගත්තාම ලේ බින්දුවක් අපේ අතට වැටලා තියෙද්දි අපිට මේකේ මොනවද තියෙන්නේ කියලා පේනවද? ඇතුලේ. පේනවද? හැබැයි රතු පාටට පේනවනේ මොකක්ද රතු පාටිනියක් ඩොට් එක මේ වතුරු ටිකක් වගේ තියෙනවා. මුකුත් පේන්නේ නැහැ නේ. දැන් අපි ඒක හැබැයි ලැබ් එකකට ගිහිල්ලා දුන්නාට පස්සේ ඒගොල්ලෝ කොහොමද කරන්නේ? ඒක ඒවා දාලා ඊට පස්සේ ඒකට හොඳට අන්වීක්ෂයක් කරලා තියලා නේද? තව මොනවාරි උපකරණ හරහා මේකේ තියෙන සංයුතය, මේකේ තියෙන සුදු රුධිරාණුද, රතු රුධිරාණුද, අරවද මේවද ඉතින් ඔක්කොම දැන් සංයුතය හොයාගන්නවා. ඒතර මේක එතකොට අපිට නොපෙනුනේ ඇයි? මුලදී ඉතින් අපේ මේ ලේ බින්දුවම නේ ඒගොල්ලන්ට දුන්නේ. ඉතින් ඒගොල්ලෝ කොහොමද හොයාගත්තේ? අපිට පෙනුන්නේ නැහනේ. අපි එච්චර තියුණු විදිහට බලන්න අපි එච්චර තියුණු විදිහට බලන්න අපේ මනස දියුණු වෙලා නැහැ. අන්න ඒ තමයි මටත් කියන්න තියෙන්නේ. ඒ කියන්නේ අපිට මේ යොමනා කරන හැකියාවන් ටික, ඒ උපකරණ ටික අපි ගාව තිබුණ නැහැ. හැබැයි ලැබ් එකේ ඔන්න තිබුණා. අන්න ඒ වගේ තමයි අපිත් හදා ගන්න ඕනේ කුසලතා ටික. ඒ එක කුසලතාවයක් තමයි සතිය කියලා කියන්නේ. තව කුසලතාවයක් තමයි සමාධිය කියලා කියන්නේ. තව කුසලතාවයක් තමයි හොඳට ඒ තීක්ෂණව බලන්න පුළුවන් මේ බැල්ම. දීර්ඝ කාලයක් තිස්සේ ඒකම දිහා හොඳට බලන්න ඕනේ. එතකොට අන්න පේනවා මේකේ මේ සුදු රුධිරාණුද, රතු රුධිරාණුද තියෙනවා වගේ. දැන් හිතන්න මේ දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් දැන් අපි හිතමු වාඩි වෙලා ඉන්නකොට ඔන්න තද ගතියක් අපිට දැනෙනවා. හිතන්න දැන් මේ මයික් එක අල්ලන් ඉන්නකොට අතන තද ගතියක් තියෙනවානේ. ඉතින් මේකේ මහා දෙයක් දැනෙන්නේ නැහැනේ තාම නේද? මයික් එකේ තියෙන තද ගතිය විතරයි දැනෙන්නේ. නමුත් ඔය දැනෙන දැනීම හොඳට සමාධිමත් හිතකින් හොඳට තියුණු වෙච්ච සතිමත් හිතකින් අපි නැවත බලන්න ඔය තියෙන තද ගතිය තනි තද ගතියක් නෙමෙයි. ඒක කැඩෙනවා තව සෑහෙන කොටස් වලට. තනි තද ගතියක් නෙමෙයි මෙතන තද ගති රසක්. තද ගති රාශියක්. මේ එක එක තද ගතියක් පාසා ඇතිලා නැතිලා යනවා කියන මට්ටමකට තව එන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ ඒ කුසලතාවය අපි දියුණු කරන්න අවශ්‍යයි. ඒ කුසලතාවය අපේ හිතේ අපි වඩන්න අවශ්‍යයි. එතකොට තමයි අන්න නිවැරදි ධාතු මනසිකාරයක් වෙන්නේ. එතකොට ඔය තියෙන තද ගති ටික අපි ආයේ මේ මයික් එක අනිත්‍යයි අත අනිත්‍යයි කියලා එකක් නෙමෙයි අපි මේ කරන්නේ. එතෙන්දි කරන්නේ. එතෙන්දි තියෙන්නේ මේ ඊටාම සූක්ෂම මට්ටමේ ධාතු ක්‍රියාකාරීත්වයක් එතකොට යෝගාවචරය දකින්නේ. ඒතර ඒ ක්‍රියාකාරීත්වය තමයි අනිත්‍ය ලක්ෂණයක්, දුක්ඛ ලක්ෂණයක්, අනාත්ම ලක්ෂණයක් යෝගාචරයට අවබෝධ වෙන්නේ. ඒක ඇවිල්ලා පොතෙන් ගත්ත අවබෝධයක් නෙමෙයි. ඒක ඇවිල්ලා මේ අස්පනා අපිට මේ සිදුවෙන දේ දැකලා ලබන අවබෝධයක්. තේරුණාද කියන එක? කියන්නේ අපි සම්මුති මට්ටමේ ගෙවල් දොරවල් අනිත්‍යයි කියන එක විපස්සනාව නෙමෙයි ඇත්තටම. ඒකයි නිකන් හුදු සම්මුති ඥානයක් පමණයි. ඒකත් ඉතින් වැදගත් ඉතින් නැත්තම් අපි ඉතින් ඕක අල්ල බදාගෙන මේ ඕකත් එක රණ්ඩු කරනවානේ. ඉතින් ඒ හින්දා අපේ ගෙදර ඉන්න කට්ටියත් අනිත්‍යයි, මහත්යත් අනිත්‍යයි, පුතත් අනිත්‍යයි, අම්මත් අනිත්‍යයි, තාත්තත් අනිත්‍යයි කියන එකත් වැදගත් ඉතින්. නමුත් ඊට වඩා විපස්සනාවද ඊට වඩා සෑහෙන සූක්ෂම ගැඹුරකට යන්න අවශ්‍යයි. ඒක තමයි අපි ධාතු මනසිකාරකින් වෙන්න පුළුවන්, ආනාපාන සතියකින් වෙන්න පුළුවන්, වේදනානුපසනාවකින් වෙන්න පුළුවන්, චිත්තානුපසනාවකින් වෙන්න පුළුවන්. ඉතින් මේ ටික වඩාගෙන යනකොට ඔතෙන්ට ඉබේටම එනවා යෝගාවචරය. ඒ කියන්නේ මේක මම කරන්න බැරි දෙයක්වත් නෙමෙයි. අපිට තියෙන්නේ අර තියුණු වශයෙන් මේක දියුණු කරන්න අවශ්‍ය. දැන් අර සක්මන කරද්දී දැන් සතිය හොඳට තහවුරු වුණාට පස්සේ හොඳට විමසලා බලන්න. ඒ කියන්නේ දැන් සක්මන කරනකොට නිකාන් ඔහෙ වම දකුණ කියලා විතරක් යන්න එපා දැන්. හිතන්න හොඳට දැන් හැකියාව තේනවා නම් මේ
වම දකුණ කියලා මේ වැඩේ සාර්ථකව කරගන්න. දැන් වම දකුණ කියන්නේ නැතුව බලන්න දැන් මේකේ තව මොනවද දැනෙන්නේ. කියලා නිකන් හිතට පොඩ්ඩක් මුලින් ඕනනම් සුතමේ ඥානකින් දෙන්න. හිතන්න අපි මේ ලනුපැදුරේ ඇවිදින්නේ කියලා. දැන් මම කියනවා දැන් අපි තුමු මෑනියෝ කිව්වා මේකේ තියෙන ගොරෝසු ගතිය විතරයි කියලා. සාමාන්‍යයෙන් ඉතින් ගොරෝසු ගතිය කොහොමද තියෙනවනේ නේද? මම කියනවා නෑ ගොරෝසු ගතිය විතරක් නෙවෙයි මේකේ මුරුදු ගතියකුත් තියෙනවා. මේකේ සිනිඳු ගතියකුත් තියෙනවා. මේකේ උණුසුමකුත් තියෙනවා. මේකේ සිසිලසකුත් තියෙනවා. පාදයේ චලනය වෙන එකවත් බලන්න පුළුවන්. කියලා ඉතින් මම පොඩි අභියෝගයක් දෙනවා. ඒතකොට දැන් උත්සාහ කරනවානේ. මම බලනවානේ තමනුත් බලනවානේ මෙහෙම කිව්ව පළියට පිළිගන්නේ නැතුව තමනුත් නිකන් කුතුහලයෙන් බලනවා මේ ඇත්තද මේ කියන කතාව. මේකේ තද ගතියක් තියෙනවද? මේකේ රළු ගතියක් තියෙනවද? මුරුදු ගතියක් තියෙනවද? සිනිඳු ගතියක් තියෙනවද? අන්න තමන් කුතුහලයෙන් බලනවා. ඔන්නෝක අවශ්‍යයි. එතකොට තමයි අර තව මේ ලක්ෂණ ටික මතුවෙන්න ගන්න. එතකොට තමයි මේකේ තනිකර ධාතු ක්‍රියාකාරීත්වයක් කියලා තමන්ට ඒත්තු ගැන්වෙන්නේ. ඔය දේ අපි කරවන්න අවශ්‍යයි. ඉතින් ඔතනට එන්න උත්සාහ කරන්න. අනිත් එක තමයි අර තමන් එදිනෙදා කරන කටයුතු වලදී සිහිය පවත්වන්න. දැන් අද උදේ අපි එකක් පෙන්වන්නේ අර නානකොට සතිමත් වෙන එක. ඉතින් ඒ විතරක් නෙමෙයි. අපි තුමු දත් ටික මදිනකොට සිහිය පිහිටවන්න. ඊළඟට කෑම කනකොට සිහිය පිහිටවන්න. ඇඳුම් අඳිනකොට සිහිය පිහිටවන්න. වැසිකිලි කැසිලි කරද්දී සිහිය පිහිටවන්න. ඒ කියන්නේ සතියෙන් මුළු දවසේ හැම ක්‍රියාවක්ම කරද්දී සතියෙන් කරන්න උත්සාහන්ත වෙන්න. එතකොට පාර හැදිලා එනවා. ඔව් දැන් අතු ගන්නකොට එහෙම අතු ගන්නවා කියලා. ඔව් අන්න හරි. ඒ කියන්නේ අතු ගන්නවා නම් ඒ අතු ගන්න එක ගැන සිහියෙන් කරන්න. ඒ කියන්නේ දැන් එතෙන්දී අතර දැනෙනවානේ. මේ කොස්සෙන් හරි ඉදලෙන් හරි අතු ගන්නකොට ඔන්න අතර දැනනවා මේ මිටේ තියෙන තද ගතියක්. නැත්නම් ඉදලේ බර ගතිය. නැත්නම් සද්දේ එන සද්දේ පොළවේ ඉදල ඇතිලෙනකොට Tamanට දැනෙන ඒ ස්වභාවය. ඉතින් මේ ඔක්කොම දැනීම් රසක් තියෙන්නේ. ඉතින් අපි වෙන දේවල් කල්පනා කර අතු ගන්නවා වෙනුවට මේ අතු ගෑමේ ක්‍රියාව තුල සිහිය පවත්වන්න. කෑම කනකොට වෙන දේවල් කල්පනා කර ටීවී බලා මේ කෑම කනවා වෙනුවට කෑමේ ක්‍රියාවලිය තුල සිහිය පවත්වන්න. ඔන්න ඔය වගේ අර මේ ප්‍රകൃතියේ ජීවත් වෙන එක අපි හදා ගන්න ඕනේ. නැත්තම් ඉතින් අපි ඉන්නේ මේ ලෝකෙ නෙමෙයි. මේකයි වෙලා තියෙන්නේ. ඔව් මයික් එක ගන්න ඕනේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මම තවදුරටත් මේ කරන කටයුතු ඒ විදිහටම කරගෙන යනවා. ඒකත් කරන්න ඊට අමතරව අර සතිය දිනු කරන එක අර දැන් හිතන්න දැන් උදේ පැය භාගයයි හවස විනාඩි 45 කර හිටියේ. උදේ පැයයි එහෙමනේ කර හිටියේ. දැන් ඔය අතර කාල පරිච්ඡේදයේදී කරන අනිකුත් හැම වැඩක්ම සිහියෙන් කරන්න උත්සාහන්ත වෙන්න. ගොඩක් වෙලාවටද පුළුවන් වෙලාවදී නානකොට, අතු ගන්නකොට, එළවලු කපනකොට. අන්න හරි. ඒ හැම එකක්ම සිහියෙන් කරන්න උත්සාහන්ත වෙන්න. එතකොට ඒ කියන්නේ අපි එදිනෙදා අනිත් කටයුතු වලදීත් අපි භාවනාවට ප්‍රයෝජනවත් වෙන විදිහට තමයි අපි කටයුතු කරලා තියෙන්නේ. ඊට පස්සේ ඔන්න අපි ඊට පස්සේ රාත්‍රියේ ඇවිල්ලා අන්තිම ඔය කාල පරිච්ඡේදය අපි උත්සාහ කරද්දී හිතට සෑහෙන්න එකතු කරගත්ත යම්කිසි කුසලතාවයක් තියෙනවා. යම්කිසි මොකද්ද කියන්නේ? හොඳ ප්‍රවේගයක් තියෙනවා. ඒක පාවිච්චි කරනවා ඒ අන්තිම පරයන්කේදී. නැත්තම් මම මෙනෙහි කරනවා මේ ප්‍රත්‍යක්ෂාවක් කරනවා මම මොනවද දවසේදී කරේ? මගේ අතින් වැරද්දක් වුණාද? නැත්තම් ඒ වගේ සතෙක් මැරුණාද? සමහරවිට අපි ඇත්තටම මැරෙන්නේ මේ මදුරුව තමයි. ගොඩක් වෙලාවට තමයි ඒවා ඉතින් ඒ ටික මුලදී ඉතින් ඒ වගේ දේවල් ප්‍රයෝජනවයි. පස්සේ ඉතින් ওই ටික හැදිලා එනවා. සතිය දිනු වෙලාගෙන යනකොට අපි සිහියෙන් ඉන්න පටන් ගන්නවානේ නේද? ඒතකොට සිහියෙන් ඉන්න අපේ අතින් වෙන වැරදි ටික අඩු වෙන්න ගන්නවා. අපි සිහියෙන් ඉන්නේ දැන් අපි අසිහියෙන් ඉන්නේ හින්දා ඔක්කොම ටික වෙන්නේ. අපි සිහිය දිනු කරන්න. ඒතකොට සිහියෙන් තමයි සෑම මොහොතකම ඉන්න උත්සාහවන්ත වෙන්නේ. ඒතකොට ඉතින් අපි කරන වැරදි ප්‍රමාණය එන්න අඩු වෙනවා. කළා බලමු. හොඳයි. තව ප්‍රශ්නයක් තියෙනවා මේ සුදුමැණිකේ ගාව. අවසරයි ස්වාමීන් වහන්සේ දැන් ඔය අර ත්‍රිලක්ෂණය ගැන කියනකොට මට මතක් වුණේ දැන් ඉස්සර මට හිතෙන විදිහ හරිද වැරදිද කියලා දැනගන්නයි අහන්නේ. මේ දැන් ත්‍රිලක්ෂණයට තමන්ගේම කය ත්‍රිලක්ෂණයට දාගත්තොත් ඉස්සර වෙලාම ඒ කියන්නේ දැන් බුදුන් වහන්සේ කියලා තියෙනවනේ අර තැනක සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා දේශනාවක තියෙනවනේ. ඉතින් එතකොට දැන් මේ පංච උපාදානස්කන්ධේමයි දුක කියලා එතන මේ කියවෙනවා. ඉතින් මං හිතනවා දැන් මම කියන කෙනා මමෙක් නැති කරගත්තා නම් ඔය අනිත් ඒවා කොයි එකක් නැහෙනේ. මම ඉන්න නිසානේ ස්වාමීන් වහන්සේ දැන් අනිත් දරුවද අම්මද තාත්තද ඔක්කොම ටික ඉන්නේ මම ඉන්න නිසානේ. දැන් මම අර අනිත්‍යයට දාගත්තා නම් මම කියන කෙනෙක් නෑ. මෙතන තියෙන්නේ නාම රූප ක්‍රියාවලියක් විතරයි. ඉතින් එතන මේ
එහෙමනම් අනිත් අයත් ඉතින් ඒ විදිහනේ ඉතින් දැන් කය කියන කාගෙත් කියලා ඉතින් මම හිතනවා එහෙම මේ මමයි ඉස්සර වෙලා නැති කරගන්න ඕන කියලා. එතනත් ඉතින් ඉන්න මමත් නෙමෙයි නැති වෙන්නේ. ඉන්න මම නෙමෙයි ඒක සම්මුතිය නිසා නේද? දැන් එතනත් බුදුහාඳුරන්න කරපු චෝදනාවක් තමයි තියෙන්නේ. මේ ඉන්න සත්වයක් ඉන්න මමෙක් නැති කිරීමක් ගැන නෙමෙයි බුදුහාඳුරෝ දේශනා කරන්නේ. ඇත්ත වශයෙන්ම අපි මේ හදාගත්ත මමෙක්. නැත්නම් අපි පනවගත්ත මමෙක්. අපි නිකන් ප්‍රඥප්තියක් විතරයි. ප්‍රඥප්තියක් තියෙන. ඉතින් ඒක අර නිකන් තර්කානුකූලව කියන්න පුළුවන්. නමුත් අපි ඒක නුවණින් දකින්න ඕනේ. අපි මෙතන කියන්නේ දැන් හදාගත්ත ඝන සංඥාවක් තියෙනවා. මේ කය මම කියලා අපි ගන්නවා. මේ කය මගේ කියලා ගන්නවා. මේ කය හොඳයි, ලස්සනයි, මම ස්ත්‍රියක්, මම පුරුෂයෙක්, මම අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්. ඉතින් මේ විදිහට නැත්තම් මේ කයට අපි වටිනකම් දීගෙන ඉතින් ආරෝපණය කරගෙන ඉතින් මේ කය මගේ එකට සලකනවා. ඉතින් එහෙම කයක් තමයි අපි විනිවිද බලන්නේ මේ භාවනාවක් තුලින්. ඉතින් ඒකත් ඉතින් අර අපිට තර්කානුකූලව කියන්න පුළුවන්. නමුත් ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. කියන්නේ හිතන්න දැන් අර අපි කලින් අද කතා කරේ විශේෂම ධාතු මනසිකාරය නිසා ධාතු මනසිකාරයකින් අපි මේ කය දිහා නැවත නැවත බලද්දී ඒතර මේකේ ගේ ඝන සංඥාව කැඩලා යන්න ඕනේ. අපි ලකුවට හදාගත්ත මේ තනි ඒකකයක්නේ අපි හිතන්නේ මේ කය කියලා. තනි ඒකකයක්. ඒතර ඒ තනි ඒකකය බිඳිලා කෑලි වලට කැඩිලා නැත්තම් ක්‍රියාකාරීත්වයක් බවට පත් වෙනවා. ක්‍රියා රසක්. ඒතර ක්‍රියා රසක් කියන එකේ කොයි ක්‍රියාවටද මම කියන්නේ නේද? ඒතර අපේ හිත අපිට ප්‍රශ්න කරනවා. එතකොට දන්න මේ අපි පනවගත්ත හැටි අපි සම්මුතියක් වශයෙන් ගත්ත හැටි අන්න ඒවා අපිට තේරෙන්න ගන්නවා මේක මේ හුදෙක් සම්මුතියක් විතරයි නැත්නම් මේකේ හුදු ක්‍රියාකාරීත්වයක් විතරයි මෙතන තියෙන්නේ කියලා අන්න ඒ වගේ ඉතින් අර අපි මේ යොදාගත්ත සම්මුති ටික පනවගත්ත සම්මුති ටික බැහැර කර මේක ඇත්ත වශයෙන් සිද්ධ වෙන දේ අපි දකින්න ඕනේ. එතකොට තමයි නුවණ පහළ වෙන්නේ නුවණ දියුණු වෙන්නේ. එතකොට අන්න සමහරවිට කය මම කියලා සලකන සැලකීම වෙන්නේ නැහැ. අඩු වෙනවා අන්න හරිය. ඒක තමයි දැන් ස්වාමීන් වහන්සේ මම දැන් එතන වගේ ටිකක් බල ඉන්නේ. මොකද මැරින් හිට මැරිද්ද දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. කියන්න බෑනේ. නෑ ධාතු මනසිකාරයම අවශ්‍ය නැහැ. ඉතින් අපි ටිකක් චිත්තානුපසනාව ධම්මානුපසනාව පැත්තට යනකොට ඉතින් එතකොට එතන දකින්නේ වෙන පැති වලින්. අපි හිතන්න අවිද්‍යාව හරහා අපි මේක කරන සංස්කරණ රාශිය. ඉතින් ඔය කොයිකෙන් ගියත් ඇත්තටම අර සත්පුජ්‍යල ස්වභාවය තමයි මිදලා යන්නේ. සත්පුජ්‍යල භාවය අහෝසි වෙලා ඒ වෙනුවට හේතු පරම්පරාවක් නැත්නම් නෑ ඇත්තටම මෙහෙමයි කියන්න වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් අපි ගාව අවිද්‍යාව තියෙන තාක් අපි කෙනෙක් පුජ්‍යලයක් හදාගෙන ඒ හදාගත්ත දේ තුල බැඳිලා ඒක උපාදාන කරගෙන ඒ තුල අපි ජීවත් වෙනවා. කෙනෙක් වෙලා මමෙක් වෙලා අපි ගුරුවරයෙක් නැත්නම් මම අම්මා කෙනෙක් මම තාත්තා කෙනෙක් මම දරුවෙක් මම ශිෂ්‍යයෙක් මම ගුරුවරයෙක්. ඉතින් මොනවා හරි අපි හදා ගන්නවානේ. අපි ආරෝපණය කර ගන්නවානේ. ඉතින් ඒ තුල ඔන්න අපි ජීවත් වෙනවා. ඉතින් ඕක තමයි සාමාන්‍ය පටිච්චසමුපාදය තුල අපි අහු වෙලා ඉන්නේ. ඉතින් ඒතකොට අපි පටිච්චසමුපාදය මෙනෙහි කරන්න ඔය ඒ ක්‍රියාකාරීත්වය දැන් ලිහෙන්න ඕනේ. දැන් එතකොට අපි උපාදාන නොකර ඉන්න තත්ත්වයක් අපි උපාදාන නොකර ඉන්න තත්ත්වයකදී භව තත්ත්වයක් වෙන්න බෑ. ඒ කියන්නේ අපි හදාගත්ත ආරෝපණය කරගත්ත කෙනෙක් පුජ්‍යලයක් මමෙක් ගුරුවරයෙක් සත්වෙක් මොනවා හරි අපි දාගත්ත නම් ටික තියෙන්න බෑ. ඊට පස්සේ ඒ ටික නැත්තම් එතකොට එහෙනම් ඉපදීමක් තියෙන්න බෑ. ඒකට එහෙම අපි ආපස්සට යන්න පුළුවන් එතකොට. ආපස්සට තල්ලු වෙගෙන යනකොට ඒ කියන්නේ අපිට හොඳට පරිසම්පාදයේ වැටෙන්න මේ සාමාන්‍ය අවිජ්ජාපච්ච සංඛාරා සංඛාරපච්ච විඥානං කියන අපි කියන ඒ රටාව දිය වෙන්න ගන්න ඕනේ. නැත්නම් ඒ රටාව නිකන් අහෝසි වෙන්න ගන්න ඕනේ. ඒවා නිකන් ඒ නිරූපණය ටික අයින් වෙලා යන්න ඕනේ. එතකොට නිකන් හුදු දැනුවත් බවක් විතරයි ඉතුරු වෙන්න තියෙන්නේ. නේද? දැන් හදාගත්ත කෙනෙක්, හදාගන්න පුජ්‍යලයක්, හදාගත්ත මමෙක් දැන් ඉන්න විදිහක් නැහැ. අර ටික හරියට වැඩිලා එනවනම්. හැබැයි ඉතින් අපි තුල ඒත් හැබැයි අවිද්‍යාව ක්‍රියාත්මක වෙන මොහොතේ ආයි හදනවා. ඔව් ඉතින් ආයිතින් මොලේ පාද ගන්න ඕනේ. ආයිතින් අවිද්‍යාව වෙනුවට විද්‍යාව දා ගන්න ඕනේ. ආයි තේරුම් ගන්න ඕනේ. ආයිත් ඔන්න ගිහිල්ලා මම මේ මුලා වුණා. අවිද්‍යාවෙන් ආයි සකස් කරගත්තා. ආයිත් ඔන්න කෙනෙක් හදාගත්තා. ආයිත් ගිහිල්ලා මම භව තත්ත්වයක් හදාගත්තා. ඒක තේරුම් ගත්තා නම් ඔන්න ඊට පස්සේ ආයි ඒක අහෝසි වුණා. ඒ කැලල අහෝසි වුණා. ආයිත් ඉතින් ආයිත් සරල ගතියක ආයින් සංස්කරණ නොකරන ස්වභාවයකට ආයි හිත එන්න ඕනේ. ඉතින් ඒක තමයි දැන් ධම්මානුපස්සනාවක චිත්තානුපස්සනාවක යනකොට අපි හිත දිහා බැලෙනවානේ. එතකොට දැන් මේ හිතේනේ පරිසම්පාදේ ක්‍රියාත්මක වෙන්නේ. දැන් හිතන්න මෙහෙම
හිතට පුංචි සංඥාවක් ආවා. මෑණියන්ට ඉන්නේ දරුවෝ කවුද ඉන්නේ? දෙන්නෙක් ඉන්නවා. දෙන්නෙක් ඉන්නවද? හරි. ලොකු එක්කෙනා ඕනේ මයික් එක දෙන්නකෝ. පරිසම්පාදයේ ක්‍රියාත්මක වෙනවද බලන්න. දැන් වැඩිම ආදරේ කාටද? මං එක්කෙනාට කාටවත් ආදරේ නැද්ද? දෙන්නම අයින් කළා දැම්මද? දෙන්න බැඳලා ඉන්නේ. ඒ නිසා මට ඉස්සර කාටද වැඩිම ආදරේ කරේ? පොඩි එක්කෙනාටද? නැත්ද? පුතාටද වෙන්නේ? නෑ. එහෙම නෙමෙයිද? කමන්නේ. දැන් හිතන්නකෝ මෙහෙම දැන් ඒ කාලේ ඉතින් මේ භවනා කරපු නැති කාලේ හිතන්නකෝ දැන් ඔන්න පොඩි එක්කෙනාගේ පුංචි සංඥාවක් ආවා හිතට. හරිද? පුංචි රූප සටහනක් හිතට ආවේ. ඉතින් අපි ටක් ගාලා ඔක අඳුරගත්තනේ. මේ අපේ පුතානේ මේ කියලා ටක් ගාලා ඒ සංඥාවට අපි දාගත්ත නමක් නේද? අපි නමක් දුන්නා. මේ අජිත්නේ මතක් වුණේ. අපි නම එයාගේ අජිත් කියලා. ඔන්න අජිත් නාමේ පුතානේ මතක් වුණේ. පුතා ඔන්න කෑවක් දන්නෙත් නැහැ, බිව්වක් දන්නෙත් නැහැ, අද ඉස්කෝලේ ගියාද දන්නෙත් නැහැ. ඔන්න අපි මේකට දැන් කැලේ ටික එකතු කරනවා, මූට්ටු කරනවා. ඒක තමයි සංස්කරණ කරනවා කියන්නේ. ඉතින් අපි මේ සංස්කරණ රාශියක් දැන් මේ ආපු සංඥාවට එකතු කරා. හරිද? ඒතර එහෙම එකතු කරන්න දැන් මේ අපේ හිත ඒක තුල බැහැ ගන්නවා. දැන් වෙන පැත්තකින් කියන මනෝ විඥානය පහළ වෙන්නේ. ඕගාල දැන් විඥාන ටික ඕක මේ දියලන්න ගන්නවා, පැටව ගහන්න ගන්නවා ඕක ඇතුලේ. ඊට පස්සේ ඔන්න දැන් ඒකෙන් නිකන් ඇවිස්සෙනවා. දැන් මෑණිට ඉතින් ටක් ගාලා ගිහිල්ලා ළමයා ගැන හොයන්න හිතෙනවා, කෝල් එකක් දෙන්න හිතෙනවා නේද? එයාට කතා කරන්න හිතෙනවා මොන හරිද ඔන්න දැන් සලායතන ක්‍රියාත්මකයි. දැන් ඉතින් එතෙන්ට ඇවිදගෙන යනවා, ෆෝන් එකට කතා කරනවා, එයාත් එක්ක ඉතින් සංවාදයක යෙදෙනවා. ඉතින් මේ සම්පූර්ණ ක්‍රියාකාරීත්වයක් දැන් තියෙන්නේ. ඊට දැන් ස්පර්ශ දැන් මේ ඇහෙනවා. එයා කතා කරන එක ඇහෙනවා. එයා ගැන දේවල් හිතෙනවා. ඉතින් ඒ ඔක්කොම ටික තියෙනවා. ඊට පස්සේ ඒ හරහා වේදනා. දැන් ඉතින් හොඳ දෙයක් නම් කරන්න ඉතින් අන්න කැමති. හරි සතුටුයි. දැන් පුතා හොඳ දෙයක් නේ කරලා තියෙන්නේ. නැත්නම් එයා මං කියන දේ නෙමෙයි කරලා තියෙන්නේ. අකීකරු වෙලා. ඉතින් දැන් අසතුටුයි. ඊට පස්සේ ඉතින් ඔන්න ඒ හරහා ඉතින් එක කැමැත්තක් එක්ක තව දුරටත් එයා ගැන ආදරයක් නැත්නම් එයා ගැන ද්වේෂයක් තරහාවක් ඔන්න ඒ පැත්ත පහළ වෙනවා. ඊට පස්සේ ඉතින් ඒක අල්ලගෙන දැන් ඊට පස්සේ මම අම්මනේ මේ මං අම්මා කියපු දේ ඇහුවේ නෑනේ මේ දරුවා. කරනවා ඉතින් අල්ලගෙන. ඉතින් අම්මා වෙලා දැන් ඉන්නේ. දන්නේම නෑ අම්මා වෙලා. නේද? ඉතින් අපි ආයේ தත්ත්වය අපි ආරෝපණය කරගෙන දැන් හිත ඇතුලේ. ඉතින් එතන දැන් අපි ඉපදිලා ඉන්නේ මේ අම්මා කෙනෙක් වශයෙන් මේ මොහොතේ දැන් ක්‍රියාත්මක වෙනවා. අපි එතන ඉපදිලා පරිසම්පාදයේ අපි තුල ඉන්නේ. තනිකර මේ ක්‍රියාකාරීත්වය, ඒ කියන්නේ මේක හිතන්න එපා පැය ගාණක් යනවා කියලා මේක ක්‍රියාත්මක වෙන. මෙහෙම කරනකොට අපි එතන මේ එක මොහොතකින් අපි මේ මුළු ක්‍රියාකාරීත්වය අහුවෙලා. අන්නේ ක්‍රියාකාරීත්වය තුළ අපි මුලා වෙලා අපි ඒක හදාගෙන ඒ තුල අපි ජීවත් වෙනවා. ඉතින් ඒ තුල පීඩාවකට ලක් වෙනවා. හිතන්න දැන් අපි කාලයක් ගිහිල්ලා මේ විපස්සනාවකින් අහර මේ ඒකේ ගැඹුරට ගිහිල්ලා හිතේ හඳුනාගත්තා නම් උපාදාන නොකරන තත්වයක්. එතකොට එතනම නවත්තුවා නම් එතන මේ යට ඊට මෙහා තියෙන ඒවා ටික පොඩ දුර්වල වෙවි එන්න ඕනේ. කන උපාදාන නොකරන තත්වයක් තුළ භව තත්වයක් හැදෙන්න බෑ. අය හදාගත්ත ස්වභාවයක් ස්වરૂපයක් තියෙන්න බෑ. ඉතින් එතකොට මොකද තියෙන්නේ? ඒක තමයි ඒ කියන්නේ සරල දැනුවත් බවක් විතරයි තියෙන්න පුළුවන්. තියෙන්න බෑ. ඒ කියන්නේ උපාදානයක් තියෙනවා කියන්නේ පටිච්චසමුපාදයට අහු වෙලා කියන එක තමයි. පටිච්චසමුපාදවල ඒ සමුදය පක්ෂයට අහු වෙලා කියන එක තමයි උපාදාන තියෙනවා නම් මේ පෙන්눔 කරන්නේ. දැන් අපි මොන දේ කරත් හිතන්න දැන් අර මේ අපි හිතමු චිත්තානුපසනාවක් කරේ. සරල එකක් කරේ. දැන් හිතට සිතුවිල්ලක් ආවා. ඒක මං වෙනදා නම් කරන්නේ ඒකට කෑලි මූට්ටු කර සංස්කරණ කර ගියා. එහෙම කරේ නැහැ කියලා හිතන්නකෝ. දැන් ඒක ගියානේ ටක් ගාලා. සිතුවිල්ලක් ආවා මං එයාගෙන දැක්ක ගියා. එයා නිකන් බොද වෙලා ගියා. මෙනෙහි කරා හරි නැත්නම් ඒක මම දැක්කා එයා ගැන දැනුවත් වුණා. ඊට පස්සේ එයා වැඩි වෙලාවක් හිතේ රැඳෙන්නේ නැතුව ගියා. ඔන්න තවත් සිතුවිල්ලක් ආවා. ඒකත් මේ හුදෙක් සිතුවිල්ලක් පමණයි කියන මට්ටමේ මං ඉන්නේ. ඒක මේ පුතා කරගන්නේ නැහැ. ඒක සිතුවිල්ලක්. නේද? ඒක සිතුවිල්ලක්. එතන ඒකත් ගියා. ඉතින් ඔහොම යමින් හිටියම මොකද වෙන්නේ හිතට? හිතේ මොකුත් නැති වෙනව නේද? එතකොට දැන් හිතේ සංඥා තියෙන්න ඕනේද? ඕන නැද්ද? එතකොට සංස්කාර තියෙන්න ඕනේද? ඔව් ඒක තමයි. එතකොට මේ අවශ්‍යමද හිතට? ඕනේ නැහැ නේ ඉතින්. ඉතින් එතකොට කොහෙද කවුරුත් දැන් හිතන්න මේ එකක්වත් දැන් නැහැ කියලා. හිත සම්පූර්ණයෙන් පැහැදිලි බවක් විතරයි තියෙන්නේ. හිතේ හරි පුරුසුදු පැහැදිලි බවක් තියෙනවා. මේකේ මොකක්වත් සංඥා නිරූපණයක් නැහැ. ආවත් සංඥාවක් ඒකත් අයින් වෙනවා. අපි ඒක නිකන් දැක්ක ගමන් මිනිහා යනවා. නේද? අහෝස් වෙලා යනවා. එහෙමනම්
ඒතර හිතේ කොහෙද උපාදාන? උපාදාන තියෙන්න බෑ නේද? ඒතර අන්නේ බඳු උපාදාන නොකරන සංඥාවලට අහු නොවන සංඥාවල පැටලෙන්නේ නැති මට්ටමදී සංස්කරණ සිද්ධ වෙන්න බෑ. ඊනන්නේ පරිසම්පාදයට අහු වෙන්න බෑ. පරිසම්පාදයේ සමුදය පක්ෂයේ හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන්න බෑ. ඉතින් ඒ කියන්නේ විපස්සනාව හරහා මේක අහෝසු වෙලා යනවා. කරා නම් ඔව් ඒ කියන්නේ එහෙම කරන්න වෙනවා අපි අහු වෙන තැන්වලදී. අහු වෙලා නැත්තම් අපේ හිත දැනටත් සංස්කරණ නොකරන මට්ටමක නම් ඉන්නේ. එයා බොහොම සාවධානව ප්‍රඥාවක් මත සිහියෙන් ඉන්නවා නම් ආයෙ අලුතෙන් කරන්න දෙයක් නැහැ. නේද? ඒ කියන්නේ අපි අහු වෙන තැනින් තමයි ආයෙ නුවණ පාවිච්චි කළා ඒ බේරෙන්න තියෙන්නේ. ඔව්. මෙනෙහි කරනවා කියන්නේ අපි තේරුම් ගන්නවා. හොඳට තේරුම් ගන්නවා. මේ අපි කරන මෝඩකම තේරුම් ගන්නවා. අවබෝධය තියෙන්නේ. ඔව් ඒ කියන්නේ දැන් හිතන්න මම ආයෙත් ගිහිල්ලා ඔන්න දැන් පුතා මතක් වෙනවා. සංඥාවක් ආවේ. ඔන්න පුතා මතක් වුණා. අනම්මනම් ඉතින් ආයෙත් මට ඔන්න මේ ඇවිස්සලා ආවා. ඒ කියන්නේ තේරුම් ගන්න ඕනේ ආයෙත් මං අහු වුණා. නේද? අපි ආයෙත් අහු වුණා කියන එක තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ ඒක ආයෙ ලිහිලා යනවා. ලිහිලා ගියා නම් ආයෙත් ඔන්න හිත පැහැදිලි. සංස්කරණ වලින් තොරයි. අවිද්‍යාවෙන් තොරයි. වෙන්න පුළුවන්. ඉතින් ඔය ඔක්කොම ඉතින් කඩායන යන ගමනක් නේ තියෙන්නේ. දැන් ඔතනදී අපි හිතට එන අරමුණු නැත්නම් සංඥා මගේ කර ගැනීම. සංඥා සත්වයක් කර ගැනීම. සංඥා පුජ්‍යලයක් කර ගැනීම. ඉතින් එතනක් තියෙන සංඛ්‍යා දිට්ඨියක් තමයි. නේද? ඉතින් ඔය කොයිපත් කියනවානේ. රූපය විතරක් නෙමෙයි මේ කය විතරක් නෙමෙයි මම කරගන්නේ. කය විතරක් නෙමෙයි මගේ කරගන්නේ. අපි වේදනාවනුත් මම කරගන්නවා. වේදනාවනුත් මගේ කරගන්නවා. හිතට එන සංඥාවලුත් මම කරගන්නවා. සංඥාවලුත් මගේ කරගන්නවා. හිතෙන් කරන මේ සියලු සංස්කරණ සියල්ලත් මම කරගන්නවා මගේ කරගන්නවා. සියලු දැනීම් ඒවත් ඔක්කොම මම කරගන්නවා මගේ කරගන්නවා. එතකොට සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙද්දී මේ පස් ආකාර පැත්තකින් ගහගෙන යන්න ඕනේ. ඔක්කොම ටිකින් ගහගෙන යන්නයි තියෙන්නේ. අර විසිකැත්තෙන් ගහනවා වගේ නේද? මේ පැත්තෙන් ගහනවා මේ පැත්තෙන් ගහනවා මේ පැත්තෙන් ගහනවා. විමසන්නයි තියෙන්නේ. අන්න හරියි. ඔව්. මෙනෙහි කිරීම කියන වචනයට වඩා ඉතින් ඒක තේරුම් ගන්නවා. නේද? මේ ආවේ හුදෙක් සංඥාවක් කියලා තේරුම් ගන්නවා. මේ ඇවිල්ලා මම කරන සංස්කරණයක් කියලා තේරුම් ගන්නවා. මම කෑලි අතෙන් දැමිල්ලක් මේ කරන්න කියලා තේරුම් ගන්නවා. එහෙමත් ඉතින් පුළුවන්. ඉතින් දැන් කෙනෙක් දැන් මම හදනවා නම් තේරුමක් නැහැ කියලා අතල්ලා දානවා. මම හදන එක වළක්ව ගන්නවා. ඔව් එහෙම කීත හැකියි. හොඳයි. ඉතින් 2යි කාලය විතර වුණා. ප්‍රශ්න 4 වුණාට අපිට ටිකක් දිගට ගියා. හොඳයි. එහෙනම් අද සාකච්ඡා අපි මෙතනින් સમાપ્ત කරනවා. නැවතත් අපි සවස් 4ට ධර්ම දේශනාවත් සමග මුණ ගැහෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.